අද සාකච්ඡාවට සහභාගී වන ඔබ සියලු දෙනා ඉතා උණුසුම්ව මා පිළිගනු ලබනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වාණිජවේදී සාමාන්‍ය බාහිරෝපාධි සම්මන්ත්‍රණ මාලාව 2020 වාණිජවේදී සාමාන්‍ය බාහිරෝපාධි දෙක කොටස කොම් 2501 සාර්වාර්ථික විද්‍යාව කොම් 2501 සාර්වාර්ථික විද්‍යාව අද අපි පවත්වන්නේ මේ සම්මන්ත්‍රණ මාලාවේ සාර්වාර්ථික විද්‍යාව යටතේ පවත්වන 6 වෙනි සම්මන්ත්‍රණයයි. සම්මන්ත්‍රණය පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඊදාය රත්න විසිනුයි. අධ්‍යනාංශ ප්‍රධාන වාණිජ විද්‍යා අධ්‍යනාංශය කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය. එයට අමතරව අධ්‍යක්ෂ බාහිරෝපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නුගේගොඩ. මේ දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී සාමාන්‍ය බාහිරෝපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වී සිටින සිසුන්ගේ ප්‍රයෝජනය සඳහායි. මෙම දේශන පටවල අඩංගු කරුණු උපුටා ගැනීම හෝ ඒවා නැවත ප්‍රතිවාදනය කිරීම නීති විරෝධී වන බව මා ප්‍රකාශ කරන්නට කැමැතියි. මේ වීඩියෝ පටවල නීත්‍යානුකූල අයිතිය පවතින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිරෝපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයටය. එහි ලිඛිත අවසරකින් තොරව මේ වීඩියෝ පටවල දැක්වෙන කිසිවක් උපුටා ගැනීම හෝ වීඩියෝ පට නැවත ප්‍රතිවාදනය කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී වන බව අවධාරණය කරන්නට කැමැති. ඒ අනුව අද අපි සාකච්ඡාවට පිවිසෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ මුදල් සැපයීම පිළිබඳව. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට පෙර ආතුව මා කැමැති ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන් පිළිබඳව අද අපි මුලින්ම සාකච්ඡා කිරීමට හේතුව ඔබට පැහැදිලි කර දෙන්නට. සාර්ව ආර්ථික විද්‍යාව විෂය යටතේ සාම්ප්‍රදායික සාර්ව ආර්ථික විද්‍යාව අපි විස්තරාත්මකව අධ්‍යයනය කළා. ඉන් අනතුරුව කේනිසියානු සාර්ව ආර්ථික ආකෘතිය අපි අධ්‍යයනය කළා. තවදුරටත් සාර්ව ආර්ථික ආකෘති අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය පදනම සපයා ගැනීම පිණිස ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍ය කීපයක් මා අද මුලින්ම සාකච්ඡාවට වාදනය කරනවා. මේ ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍ය කීපය සාකච්ඡා කිරීමෙන් පසු නැවතත් ප්‍රධාන සාර්ව ආර්ථික ආකෘති කීපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නට මා කටයුතු කරනවා. ඒ අනුව අපි මුලින්ම සාකච්ඡා කරන්නේ රටක මුදල් සැපයීම පිළිබඳවයි. මුදල් සැපයීම, supply of money. රටක මුදල් සැපයීම යන්නේ අදහස් කරන්නේ කිසියම් අවස්ථාවක ඒ රටේ මහ ජනතාව සතු මුදල් තොගයයි. කිසියම් අවස්ථාවක රටක මහජනයා සතු මුදල් තොගය තමයි අපි මුදල් සැපයීම ලෙස අර්ථ දක්වන්නේ.
එහිදී වැදගත් වෙන්නේ මහජනයා සතු මුදල් තොගේ යන්නයි. ඔබ දන්නවා රටක් සතු මුදල් විවිධ පාර්ශ්ව සතුව පවතින බව. මහජනයා සතු වෙනවා. ඒ වගේම වාණිජ්‍ය බැංකු සතු වෙනවා. ඒ වගේම මහ බැංකුව සතු වෙනවා. ඒ වගේම රාජ්‍ය සතු වෙනවා. අපි මුදල් සැපයීම අර්ථ දක්වන්නේ මහජනයා සතු මුදල් තොගේ ලෙසයි. රටක මහජනතාව සතු මුදල් තොගේ ඒ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට බෙහෙවින් බලපානවා. ඒ නිසා රටක මහජනතාව සතු මුදල් තොගය අර්ථ දැක්වීම ඉතාම වැදගත්. මහජනයා සතු මුදල් තොගේ විවිධ පදනම් ඔස්සේ මුල්‍ය අධිකාරිය වගේම පර්යේෂකයන් අර්ථ දක්වන්නට කටයුතු කරනවා. ඒ අනුව මා ඔබේ අවධානය මුලින්ම යොමු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් සැපයීම අර්ථ දක්වන ආකාර පිළිබඳව. මේ පිළිබඳව ඔබ උසස් පෙළ මට්ටමේදීද අධ්‍යයනය කර තිබෙනවා. ඒ දැනුම මතක් කර දෙමින් ඉදිරියේදී අපිට අවශ්‍ය ආකෘතීන් සාකච්ඡා කිරීමට පසුබිම සකසා ගැනීම තමයි මේ සාකච්ඡාවේ මූලික අරමුණ වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් සැපයීම අර්ථ දක්වන ආකාරය තමයි මා දැන් ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබට හුරු පුරුදුයි ඉතාපටු මුදල් සැපයීම. ඉතාපටු මුදල් සැපයීම very narrow money supply. very narrow money supply. ඉතාපටු මුදල් සැපයීම. මේ සමන්විත වෙන්නේ රටක මහ ජනතාව සතු කාසි හා නෝට්ටු වලින් නැත්නම් ව්‍යවහාර මුදල් වලින්. මේ ඉතාපටු මුදල් සැපයීම අපි සංකේතවත් කරන්නේ M බිංදුව අක්ෂරයේ. ඒ අනුව M බිංදුව යන්නේ අදහස් කරන්නේ ඉතාපටු මුදල් සැපයීම. ඒට ඇතුළත් වෙන්නේ මහ ජනතාව සතු ව්‍යවහාර මුදල්. එහෙම නැත්නම් කාසි හා නෝට්ටු. ඊළඟට මුදල් සැපයීම අර්ථ දක්වන තවත් ආකාරයක් තමයි පටු මුදල් සැපයීම. narrow money supply. narrow money supply. පටු මුදල් සැපයීම. පටු මුදල් සැපයීම සමන්විත වෙනවා මහ ජනතාව සතු කාසි හා නෝට්ටු සහ මහ ජනයාට අයත් ඉල්ලුම් තැන්පතු වලින්. අපි පටු මුදල් සැපයීම සංකේතවත් කරන්නේ M1 අක්ෂරයෙන්. ඒ අනුව පටු මුදල් සැපයීම අපිට සංකේතවත් කරන්නට පුළුවන් ඉතාපටු මුදල් සැපයීම ධන මහ ජනයාට අයත් ඉල්ලුම් තැන්පතු ලෙස. අපි දන්නවා ඉතාපටු මුදල් සැපයීම අපි සංකේතවත් කරන්නේ M බිංදුවෙන්. ඒ නිසා M බිංදුවට මහ ජනයාට අයත් ඉල්ලුම් තැන්පතු වල ශේෂ එක්කල විට අපිට ලැබෙනවා පටු මුදල් සැපයීම. ඊළඟට මා ඔබේ අවධානය යොමු කරන්නේ පුළුල් මුදල් සැපයීම පිළිබඳවයි. broad money supply. broad money supply. පුළුල් මුදල් සැපයීම. පටු මුදල් සැපයීමට මහජනයාට අයත් කාලීන හා ඉතුරුම් තැන්පතු එක්කල විට අපිට ලැබෙනවා පුළුල් මුදල් සැපයීම. අපි පුළුල් මුදල් සැපයීම සංකේතවත් කරන්නේ M2 ලෙස. ඒ අනුව මහජනයා සතු කාසි හා නෝට්ටු, ඒ වගේම මහජනයාට අයත් ඉල්ලුම් තැන්පතු, ඒ වගේම මහජනයාට අයත් කාලීන හා ඉතුරුම් තැන්පතු යන ඒවායින් පුළුල් මුදල් සැපයීම සමන්විත වෙනවා. ඊළඟට මා ඔබට ඉදිරිපත් කරන්නේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම නැමැති සංකල්පයයි. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. aggregate broader money supply.
aggregate product money supply ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. පුළුල් මුදල් සැපයීමට නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වල ශේෂ සහ දේශීය වගකීම් ලෙස සැලකෙන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වල ශේෂ ගැලපුව විට නැත්නම් එක් කළ විට අපිට ලැබෙනවා ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. ඒ සමන්විත වෙන්නේ එය අර්ථවත් කරන්නේ සංකේතවත් කරන්නේ M2P ලෙස. M2 පුළුල් මුදල් සැපයීම ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම M2P ලෙස. ඒ අනුව නේවාසික විදේශ ව්‍යවහාර මුදල් යන්නේ අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කර දීමට මා කැමැතියි. නේවාසිකයන් යන්නේ අදහස් කරන්නේ ශ්‍රී ලංකාවේ වර්ෂයකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව ජීවත් වන පුද්ගලයන්. නේවාසිකයන් සතුව තියෙන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්. ඒවා අපි හඳුන්වනවා නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ලෙස. RFC ලෙස අපි කෙටියෙන් හඳුන්වනවා. Residential Foreign Currency Accounts RFC. නේවාසික විදේශ ව්‍යවහාර මුදල්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ නේවාසිකයන්ට අයිති විදේශ ව්‍යවහාර මුදල් වලින් ගිණුම් පවත්වාගෙන යන ගිණුම් වල ශේෂ. ඒකට අපි එකතු කරනවා විදේශිකයන් පවත්වාගෙන යන විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු ගිණුම් වලින් දේශීය වගකීම් ලෙස සැලකෙන කොටස. ඒ අනුව NRFC accounts වලින් දේශීය වගකීම් ලෙස සැලකෙන කොටස සහ නේවාසිකයන්ට අයත් විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු වලට පුළුල් මුදල් සැපයීම එක් කළ විට ලැබෙනවා ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. මෙහිදී මා සඳහන් කළ යුතුයි අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු ගිණුම් වලින් දේශීය වගකීම් ලෙස සැලකෙන කොටස ලෙස සලකන්නේ එකී ගිණුම් වල තැන්පතු වලින් අඩක් පමණයි. ඒ අනුව අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු ගිණුම් වලින් අඩක්ද නේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු ගිණුම් වල සම්පූර්ණ ප්‍රමාණයද පුළුල් මුදල් සැපයීම M2ට එකතු කළ විට ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම ලැබෙනවා. මා නැවතත් පැහැදිලි කරන්නම් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම සමන්විත වෙන්නේ මහජනයට අයත් කාසියා නෝට්ටු, මහජනයට අයත් ඉල්ලුම් තැන්පතු, මහජනයට අයත් කාලීන හා ඉතුරුම් තැන්පතු හා නේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු ගිණුම් වල ශේෂ සහ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු ගිණුම් වලින් දේශීය වගකීම් ලෙස සැලකෙන එහෙමත් නැත්නම් අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු ගිණුම් වලින් අඩක් යන ඒවායෙන් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම M2P සමන්විත වෙනවා. ඒ වගේම ඊළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ මුල්‍ය සමස්තය monetary aggregates. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීමට මහජනයට අයත් බලපත්‍රලාභී විශේෂ බැංකු මුල්‍ය සමාගම් සහ කල්ප සමාගම් වල ඇති තැන්පතු එක් කළ විට අපිට ලැබෙනවා පුළුල් මුදල් සැපයීම M4 එහෙම නැත්නම් මුල්‍ය සමස්තය එහෙමත් නැත්නම් ඒ මුල්‍ය සමීක්ෂණයේ M4 ලෙස හඳුන්වනවා. ඒ අනුව ඔබට M4 මුදල් සැපයීම ලබා ගන්නට පුළුවන් මහජනයට අයිති කාසියා නෝට්ටු, මහජනයට අයිති ඉල්ලුම් තැන්පතු, මහජනයට අයත් කාලීන ඉතුරුම් තැන්පතු, ඒ වගේම නේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු වල ශේෂ, ඒ වගේම අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු ගිණුම් වල ශේෂ වලින් දේශීය වගකීම් ලෙස සැලකෙන කොටස සහ මහජනයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ මුල්‍ය සමාගම් හා කල්ප සමාගම් වල ඇති තැන්පතු යන ඒවායෙන් මුල්‍ය සමස්තය සමන්විත වෙනවා M4.
තවදුරටත් පරිසකින්ට පුළුවන් මේ මුදල් සැපයීමේ පදනම පුරුල් කරමින් මුදල් සැපයීම අර්ථ දක්වන්නට උදාහරණයක් ඇටියට M5 M4ට ආසන්න මුල්‍ය වත්කම් එකතු කිරීමෙන් M5 අර්ථ දක්වන්නට පුළුවන්. මෙලෙස M6 M7 යන ආදී වශයෙන් පරිසකයේ මුදල් සැපයීම විවිධාකාරයෙන් අර්ථ දක්වන බව සඳහන් කරන්නට කැමැතියි. ඒ අනුව ඔබට පැහැදිලි ශ්‍රී ලංකාවේ මුදල් සැපයීම අර්ථ දක්වන ආකාර ගණනාවක්. කොහොම නමුත් අපි පළමු වටේ සාකච්ඡාවලදී මුදල් සැපයීම ලෙස අර්ථ දක්වන්නේ ඉතා පටු මුදල් සැපයීමයි. එය තීරණය වන්නේ මුල්‍ය පදනම මතයි. money base money මුල්‍ය පදනම සංචිත මුදල් යනාදී නම් වලින් මුල්‍ය පදනම අපි හඳුන්වනවා. මුල්‍ය පදනම මතයි ඉතා පටු මුදල් සැපයීම තීරණය වෙන්නේ. ඔබට මතක ඇති MS සමානයි MB වැඩි කිරීම MM කියලා සමීකරණයක් උසස් පෙළදී අධ්‍යයනය කළ බව අප සඳහන් කරන්නම්. ඔබ උසස් පෙළදී ඉගෙනගෙන තිබෙනවා MS money supply සමානයි MB money base වැඩි කිරීම money multiplier MM ලෙස. ඒ අනුව ඔබට තේරෙන්නට ඕන මුදල් සැපයීම තීරණය වෙන්නේ මුදල් පදනම සහ මුදල් ගුණකයේ මත බව අපි ඒ පිළිබඳව පසුව සාකච්ඡා කරනවා. දැනට ඔබට පැහැදිලි වෙන්නට ඕන ඉතා පටු මුදල් සැපයීම තීරණය වන්නේ මුදල් පදනම මතයි. ඒ ඉදිරියේ අපේ අධ්‍යයන කටයුතුවලදී මුදල් සැපයීම පොලි අනුපාතිකෙන් ස්වාධීනව තීරණය වන්නේ යයි අපි උපකල්පනය කරනවා. ඔබ දන්නා රටක මුදල් සැපයීම තීරණය කරන සාධක රාශියක් පවතින බව. ඒත් අපේ මේ අධ්‍යයන කටයුතු සරලව සිද්ධ කිරීම සඳහා අපි මුදල් සැපයීම ස්වාධීනව තීරණය වනවා කියලා උපකල්පනය කරනවා. ඒ අනුව මුදල් සැපයීම තීරණය වන සාධකයක් ලෙස අපි පොලි අනුපාතිකයවත් මේ අවස්ථාවේ සැලට ගන්නේ නැහැ. ඔබට මේ විෂය කරුණු සරලව පැහැදිලි කර දීමේ අරමුණ නිසා. හොඳයි. ඒ අනුව අපි මුදල් සැපයීම ස්වාධීන මුදල් සැපයීම පමණක් සැලට ගත්තොත් පොලි අනුපාතයේ සම්බන්ධතාවයක් නැහැ. ඒ අනුව මුදල් සැපයීම රේඛාව සිරස් රේඛාවක් ලෙස පිළිගන්නේ. සිරස් අක්ෂයේ පොලි අනුපාතිකය තිරස් අක්ෂයේ මුදල් සැපයීමත් පවතිනවා. ඒ අනුව මුදල් සැපයීම M.S autonomous money supply ස්වාධීන මුදල් සැපයීම පොලි අනුපාතිකය අනුව වෙනස් වෙන්නේ නැහැ. පොලි අනුපාතිකය R බිඳුවක් වුණත් මුදල් සැපයීම M බිඳුවයි. පොලි අනුපාතිකය R එකක් වුණත් මුදල් සැපයීම M බිඳුවයි. මුදල් සැපයීම පොලි අනුපාතිකයට පවා සංවේදී නොවන ඉතාම සරල තත්ත්වයක් යටතේ මේ සාකච්ඡා ඔබ සමග මා ආරම්භ කරන්නේ. එන අපට පැහැදිලි අපි සාකච්ඡා කරන්නේ වර්තමාන අධ්‍යයන කටයුතු සඳහා ඉතා පටු මුදල් සැපයීම ඒක ස්වාධීනව තීරණය වන බව උපකල්පනය කරමින්. හොඳයි. ඊළඟට මා ඔබට පැහැදිලි කර දෙන්නේ මුදල් ඉල්ලුම පිළිබඳවයි. demand for money. මුදල් ඉල්ලුම demand for money. හොඳයි. ඔබ උසස් පෙළදී අධ්‍යයනය කර තිබෙනවා මුදල් ඉල්ලුම පිළිබඳව. යම්කිසි අවස්ථාවක රටේ මහ ජනතාව මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත තමයි අපි මුදල් ඉල්ලුම ලෙස හඳුන්වන්නේ. මහ ජනතාව මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත අපි හඳුන්වනවා මුදල් ඉල්ලුම ලෙස. යම්කිසි අවස්ථාවක රටේ මහ ජනතාව
ළඟ තබාගෙන තිබෙන මුදල් ප්‍රමාණය අපි හඳුන්වනවා මුදල් සැපයුම ලෙස. ඒ අනුව මුදල් ඉල්ලුම අපි අර්ථ දක්වනවා ද්‍රවශීලතා වර්ණය ලෙස. ද්‍රවශීලවත්කම් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත තමයි මුදල් ඉල්ලුම ලෙස හඳුන්වන්නේ. ඉහළම ද්‍රවශීලතාවයක් තියෙන්නේ මුදල් වලට. ඒ නිසා මුදල් ළඟ තබා ගැනීමට තිබෙන කැමැත්ත අපි හඳුන්වනවා ද්‍රවශීලතා වර්ණය ලෙස. liquidity ද්‍රවශීලතාව, liquidity preference ද්‍රවශීලතා වර්ණය තමයි අපි හඳුන්වන්නේ මුදල් ඉල්ලුම ලෙස. liquidity preference. මුදල් ළඟ තබා ගැනීමට හේතු වන සාධක තුනක් ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරනු ලබනවා. රටක ජනතාව මුදල් ළඟ තබා ගැනීමට කැමැත්තක් දක්වන හේතු තුනක් පවතිනවා. ඒවා තමයි අපි මුදල් ළඟ තබා ගැනීමට බලපාන සාධක ලෙස හඳුන්වනු ලබන්නේ. පළවෙනි සාධකය අපි කියනවා ගනුදෙනු චේතනාව, transaction motive. එහෙම නැත්නම් ගනුදෙනු චේතනාව යටතේ මුදල් සඳහා කෙරෙන ඉල්ලුම. transaction demand for money. ගනුදෙනු චේතනාව යටතේ මුදල් සඳහා කරන ඉල්ලුම. දෙක, ආරක්ෂණ චේතනාව, precautionary motive. ආරක්ෂණ චේතනාව. demand for money under precautionary motive or precautionary demand for money. ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම. precautionary demand for money. ඊළඟ සාධකයේ සම්පේක්ෂණ චේතනාව, සමපේක්ෂණ චේතනාව, speculative motive. එහෙම නැත්නම් අපි කියනවා speculative demand for money. සම්පේක්ෂණ මුදල් ඉල්ලුම ලෙස. හොඳයි, එමනම් ඔබට පැහැදිලි ජනතාව මුදල් ළඟ තබා ගැනීමට හේතු වන ප්‍රධාන සාධක තුනක් පවතින බව. ඒවා තමයි ගනුදෙනු චේතනාව, ආරක්ෂණ චේතනාව, සම්පේක්ෂණ චේතනාව. අපි මේ එක් එක් චේතනාව යටතේ මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත සහ ඒ කැමැත්ත තීරණය කරන සාධක පිළිබඳව වෙන වෙන වශයෙන් ඊළඟට අධ්‍යයනය කරමු. ඒ අනුව මුලින්ම ඔබේ අවධානයට යොමු කරන්නේ ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම පිළිබඳවයි. transaction demand for money. ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම. අපි මුලින්ම හඳුනාගමු ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම යන්නේ අදහස් කරන්නේ කුමක්ද යන්න. අපි දන්නවා පුද්ගලයන්ට තම අවශ්‍යතා මිලදී ගැනීම සඳහා දෛනිකව මුදල් වේදම් කිරීමට සිදු වෙනවා. සෑම පුද්ගලයෙකුටම දෛනිකව තම අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මුදල් වියදම් කිරීමට සිද්ධ වෙන බව. ඒ පුද්ගලයන්ට ආදායම් ලැබෙන්නේ විවිධ කාල පරාස තුලයි. පුද්ගලයන්ට ආදායම් ලැබෙන්නේ විවිධ කාල පරාස තුල. සතිපතා, මාසපතා, කාර්තු හැටියට එහෙම නැත්නම් වාර්ෂික පදනම. එනකොට පැහැදිලි පුද්ගලයන්ට විවිධ කාල පරාස තුල තමයි ආදායම් ලැබෙන්නේ. සමහර සේවකීන්ට සති දෙකකට වතාවක් වැටුප් දිනු ලබනවා. බොහොමයක් රටවල් වල පුද්ගලයන්ට වැටුප් ගෙවන්නේ සති දෙකකට වතාවක්. ඒත් අපි දන්නවා අපේ රටේ බොහෝ විට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන පුද්ගලයන්ට වැටුප් ගෙවන මාසපත. ඒ වගේම
ඔබ බැංකුවේ මුදල් තැන්පත් කළ විට ඔබට පොලිය ලබා ගන්නට පුළුවන් මාස්පතා එහෙම නැත්නම් කාර්තු වශයෙන් මාත්තුමකට වතාවක් වශයෙන් ආදායම් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ඔබ ගයක් පොලියට එහෙම නැත්නම් බද්දට දීලා ආදායම් ලබා ගන්නට පුළුවන් මාසික පදනමින් එහෙම නැත්නම් කාර්තු පදනමින් එහෙම නැත්නම් වාර්ෂික පදනමින්. මේ ආකාරයට දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති පුද්ගලයින්ට ආදායම් ලැබෙනවා විවිධ කාල පරාස තුල. මෙලෙස විවිධ කාල පරාස තුල ආදායම් ලැබුණත් පුද්ගලයින්ට දෛනිකව තම අවශ්‍යතා සහ වමනා සපුරා ගැනීම සඳහා මුදල් වියදම් කිරීමට සිද්ධ වෙනවා. ඒ අනුව විවිධ කාල පරාස තුල පුද්ගලයන්ට ලැබෙන ආදායම් වලින් කොටසක් දෛනිකව තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා වියදම් කිරීමේ අරමුණින් ළඟ තබා ගැනීමට කැමැති මුදල් ප්‍රමාණය අපි හඳුන්වනවා ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස. දැන් ඔබට තිරේ දිස් වෙන අර්ථ දැක්වීම තේරුම් ගැනීමේ අපහසුතාවයක් නැතයි මා විශ්වාස කරනවා. මේ ලෙස විවිධ කාල පරාස තුළ ලැබෙන ආදායමින් දෛනිකව වියදම් කිරීම සඳහා ළඟ තබා ගන්නා මුදල් ප්‍රමාණය හැඳින්වෙන්නේ ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙසයි. Transaction demand for money. ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම තීරණය වන්නේ බොහෝ විට ආදායම් මතයි. ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම තීරණය වන්නේ ආදායම් මතයි. විශාල ආදායමක් ලබන පුද්ගලයෙක් දෛනිකව ගනුදෙනු කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ළඟ තබා ගන්න අතර අඩු ආදායම් ලාභී දෛනිකව ගනුදෙනු කිරීම සඳහා අඩු මුදලක් ළඟ තබා ගැනීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒ අනුව ඔබට පැහැදිලි ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම තීරණය වන්නේ පුද්ගලයන්ගේ ආදායම් මතයි. ආදායම් වැඩි වන විට ගනුදෙනු කිරීම සඳහා වැඩි මුදලක්, ආදායම අඩු වන විට ගනුදෙනු කිරීම සඳහා අඩු මුදලක් ළඟ තබා ගැනීමට පුද්ගලයෝ පෙළඹෙනවා. ඒ අනුව ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ආදායම සමග අනුලෝම සම්බන්ධතාවයක් පවතිනවා. ඔබට වඩා වැඩි ආදායමක් ලබන මා දෛනිකව ගනුදෙනු කිරීම සඳහා ඔබට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මගේ මුදල් පසුම්බියේ එහෙම නැත්නම් ගිනිවසේ තබා ගැනීමට මා කටයුතු කරනවා. ඒත් අඩු ආදායමක් ලබන ඔබ දෛනිකව ගනුදෙනු කිරීම සඳහා යම් මුදල් ප්‍රමාණයක් ඔබේ මුදල් පසුම්බියේ එහෙම නැත්නම් ඔබේ නිවසේ ඔබ පවත්වාගෙන යනවා. මේ තොරතුරු වලින් අනාවරණය වන්නේ ආදායම අනුව ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම තීරණය වන බවයි. ඒ එක්කම ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම සහ ආදායම අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයක්. ඒ නිසා ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ආදායමේ ශ්‍රිතයක් වන ආකාරයට අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඔබට දැන් තිරේ දැක් ගන්නට පුළුවන් MDT සමානයි F වරන් ඇතුළේ Y. MD කියලා කියන්නේ මුදල් ඉල්ලුම, demand for money. ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම අපි ප්‍රකාශ කරන්නේ MDT ලෙස. Transaction demand for money. MDT ශ්‍රිතයක් වෙනවා. ආදායමනේ ශ්‍රිතික සම්බන්ධතාව F අකුරුනොත් ජනතාවගේ ආදායම Y අකුරුනොත් එක්කම. එනම් මේ ආදායම සහ ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම අතර පවතින අනුලෝම සම්බන්ධතාවයක් කියන එක මතක තබා ගැනීම වැදගත්. අපි මේ සාකච්ඡාවෙන් පසු මුදල් ඉල්ලුම් ශ්‍රිතය උත්පන්න කරන්නට යනවා. එහිදී අපිට වැදගත් වෙනවා ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම සහ ආදායම අතර පවත්නා අනුලෝම සම්බන්ධතාවය. හොඳයි, ඊළඟට මා
ඔබ සමග සාකච්ඡා කරන්නේ ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම පිළිබඳවයි. Precautionary motive for demand for money. ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම. ඔබට විවිධ කාල පරාස තුළ ලැබෙන ආදායමින් කොටසක් දෛනිකව සිදු කිරීමට වන ගනුදෙනු සඳහා වෙන් කර තබන අතර ඒටත් අමතරව තවත් මුදල් ශේෂයක් ඔබ අවිනිශ්චිතතාවලදී මුහුණ දීම සඳහා වෙන් කර තබා ගන්නවා. අනපේක්ෂිතව දරන්නට වන වියදම් පියවා ගැනීම සඳහායි එලෙස මුදල් ඔබ ළඟ තබා ගන්නේ. එලෙස අනපේක්ෂිතව දැරීමට සිදුවන වියදම් පියවා ගැනීම සඳහා ඔබ ළඟ තබා ගන්නා මුදල් අපි හඳුන්වන්නේ ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙසයි. යano පුජ්‍යලෙන් ලැබෙන ආදායමින් දෛනිකව සිදු කරන ගනුදෙනු වලට අමතරව අනපේක්ෂිතව දැරීමට සිදුවන වියදම් පියවා ගැනීම සඳහාද යම් මුදල් ප්‍රමාණයක් ලාභක තබා ගන්නවා. ඒ මුදල් ප්‍රමාණය අපි හඳුන්වනවා ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස. ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස. මෙලෙස අනපේක්ෂිත පුජ්‍යලයන්ට දරන්නට වන වියදම් සඳහා නිර්සුන් කීපයක් මා ඔබට ඉදිරිපත් කරන්නට කැමැති. හදිසි වෛද්‍ය ප්‍රතිකාර, ඒ වගේම හදිසි අලුත් වැඩියා, ඒ වගේම හදිසි නඩත්තු කටයුතු යන ආදිය නිසා ආරක්ෂණ චේතනාව යටතේ මුදල් වලට ඉල්ලුමක් බිහි වෙනවා. හදිසි වෛද්‍ය ප්‍රතිකාර අපි අපේක්ෂා නොකරන අවස්ථාවක අපිට අසනීපයක් වැළඳෙන්නට පුළුවන්. අපි බලාපොරොත්තු නැහැ අපි අසනීප වෙයි කියලා. නමුත් අපිට ඕනම වෙලාවක අසනීපයක් වැළඳෙන්නට පුළුවන්. එබඳු අවස්ථාවක වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වැය කරන්නට යම් මුදල් ප්‍රමාණයක් අපි ළඟ තබා ගන්න ඕනෑම නිවසක. මෙලෙස හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය කිරීමට යම් මුදල් ප්‍රමාණයක් තබා ගන්නවා. ඕනෑම නිවසක විතරක් නෙමෙයි ඕනෑම පුද්ගලෙක්. උදාහරණයක් හැටියට මට පුළුවන් ඔබේ මුදල් පසුම්බිය අතට අරගෙන එහි තිබෙන මුදල් ප්‍රමාණය ආරක්ෂණ චේතනාව යටතේ ඔබ පවත්වාගෙන යන මුදල් ශේෂය සහ ගනුදෙනු චේතනාව යටතේ ඔබ පවත්වාගෙන යන මුදල් ශේෂය වෙන් කර දෙන්නට. ඔබ ළඟ ඔබේ මුදල් පසුම්බිය යම් මුදල් ප්‍රමාණයක් තිබෙනවා දෛනිකව ඔබට කරන්නට වන වියදම් පියවා ගැනීම සඳහා. ඒට අමතරව සමහර විට මුදල් පසුම්බියේ ආරක්ෂක ස්ථානයක තැන්පත් කරලා තියෙනවා යම් මුදලක් හදිසියේ අවශ්‍ය වන අවස්ථාවලදී වියදම් කිරීම සඳහා. පරණ නැමුම් සහිතව මුදල් නෝට්ටු ඒ කොටසේ තැන්පත් කර තිබෙනවා. ඒවා අපි දෛනිකව වියදම් කිරීම සඳහා පාවිච්චි කරන්නේ නැහැ. හදිසි අවශ්‍යතාවකදී ප්‍රයෝජනට ගැනීම සඳහායි ඒ මුදල් ඔබ වෙන් කර තබා ගන්නේ. හදිසි අසනීපයක් වුණොත් පාමසියකට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න. එහෙමත් නැත්නම් ආරෝග්‍ය ශාලාවකට යන්න. එහෙමත් නැත්නම් ත්‍රිවිල් රථයක් හෝ ලබාගෙන තමන්ගේ නිවසට ගමන් කිරීම සඳහා එබඳු මුදල් ප්‍රමාණයක් ඔබේ පසුම්බියේ පවත්වාගෙන යන බව ඔබට රහසක් නොවේ. ඒ ආරක්ෂාව යටතේ තියාගන්නා මුදල් ශේෂ අපි හඳුන්වනවා ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස.
ඒ වගේම හදිස්සි අලුත් වැඩියා. අපි මෝටරත් එක්කින් ගමන් කරන විට යතුරු පැදියකින් ගමන් කරන විට අපිට හදිස්සි අලුත් වැඩියා කර ගැනීමේ අවශ්‍යතා මතුවෙනවා. මෝටරත් එක්ක ගමන් කරන විට හදිස්සි රෝදයක හුලං අඩු වුණොත් පැච් එකක් දාගෙන තමන්ගේ ගමන යාම සඳහා තමන් ළඟ යම් මුදල් ප්‍රමාණයක් තිබිය යුතුයි. එසේ නැතුව මෝටරේ රෝදයක හුලන් බැස්ස විට අපි මෝටරේ එතන නතර කරලා නිවසට ගිහිල්ලා මුදල් ගේන්න කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ඕනෑම පුද්ගලයෙක් මෝටරයක් හෝ යතුරු පැදියක් පාවිච්චි කරන තමන්ගේ නිවසින් බැහැර වෙන්නට පෙර බලනවා පසුම්බී මේ වගේ අවශ්‍යතාවයක් සඳහා දරන්නට ප්‍රමාණවත් මුදලක් ළඟ තිබෙනවද කියලා. ඒ වගේම අපි දන්න හදිසි නඩත්තු කටයුතු සිද්ධ කරන්නට වෙනවා. උදාහරණයකට අපි හිතමු තම නිවසේ මේන් ස්විච් එක එහෙම නැත්නම් ට්‍රිප් ස්විච් එක පිච්චුණා කියලා. ඒ වගේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේන් ස්විච් එක ට්‍රිප් ස්විච් එක හදිස්සි අලුතින් අරගෙන සවි කරන්නට. ඒත් අපි බලාපොරොත්තු නොවන අවස්ථාවක ඒ ස්විච් එකක් පිච්චුණොත් අපිට සිද්ධ වෙනවා හදිස්සි ට්‍රිප් ස්විච් එක එහෙම නැත්නම් මේන් ස්විච් එක ගෙනල්ලා විදුලි කටයුතු යථා තත්ත්වයට පත් කරගන්නට කර්මාන්තශාලාවල හදිස්සි අනපේක්ෂිත නඩත්තු කටයුතු සිද්ධ වෙනවා. නිවෙස් වල ඒ වගේ හදිස්සි නඩත්තු කටයුතු සිද්ධ කිරීමට සිද්ධ වෙනවා. මේ විදිහට අනපේක්ෂිත ලෙස ඇතිවන අසනීප සඳහා ප්‍රතිකාර ගන්න, අනපේක්ෂිත ලෙස ඇතිවන අලුත් වැඩි අවශ්‍යතාවයන් කරගන්න, ඒ වගේම නඩත්තු කටයුතු කරගන්නට පුද්ගලයන්ට සිද්ධ වෙනවා. ඒ සඳහා තමන්ට ලැබෙන ආදායමෙන් වෙන්කර තබා ගන්නා මුදල් ප්‍රමාණය අපි හඳුන්වනවා ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස. ආරක්ෂණ චේතනාව යටතේ මුදල් ඉල්ලුම් කිරීමේදී මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ආදායම කෙරෙහි. වැඩි ආදායමක් ලබන අය අනපේක්ෂිතව දරන්නට වන වියදම් සඳහා විශාල මුදලක්ද, අඩු ආදායම් ලාභී අනපේක්ෂිතව දරන්නට වන වියදම් සඳහා අඩු මුදලක්ද ළඟ තබා ගැනීමට කටයුතු කරනවා. ඒ අනුවට පැහැදිලි ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම රඳා පවතින්නේ ආදායම් මත. ඒ වගේම ගනුදෙනු චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ආදායම සමග අනුලෝම සම්බන්ධතාවයක් පැවතියා මෙන් ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුමත් ආදායමත් අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයක්. ඒට හේතුව මා සඳහන් කළා. ඔබ දන්නවා අඩු ආදායමක් තියෙන පුද්ගලයෙක් ගමන් කිරීම සඳහා පාවිච්චි කරන්නේ යතුරු පැදියක්. එහෙම නැත්නම් පා පැදියක්. එබඳු පුද්ගලයෙකුට මහා මාර්ගයේ ගමන් කරන විට ඇතිවන හදිස්සි අලුත් වැඩියා කටයුත්තක් සඳහා අවශ්‍ය වෙන්නේ අඩු මුදලක්. ඒත් මෝටර රථයක, මෝටර් කාර් එකක, ජීප් එකක ගමන් කරන පුද්ගලයෙකු ඒ හදිසි අලුත් වැඩියා කටයුතු සඳහා දරන්නට වන වියදම ආපැදියක් හෝ යතුරු පැදියක් පාවිච්චි කරන්නෙකු දරන ප්‍රමාණයට වඩා වැඩි. ඒ වගේම ඔබ දන්නවා මෝටර රථ, මෝටර් කාර්, ජීප් පාවිච්චි කරන්නේ ඉහළ ආදායම් ලබන අය, අඩු ආදායම් ලබන අය පාවිච්චි කරන්නේ යතුරු පැදිය නැත්නම් පා පැදිය. එනවා ඔබට පැහැදිලි ආදායම් මට්ටම් අනුව ආරක්ෂණ චේතනාව යටතේ මුදල් ළඟ තබා ගැනීමට දක්වන ඉල්ලුමද වෙනස් වෙනවා. ඒ දෙක අතර පවතින අනුලෝම සම්බන්ධතාවය. ඒ අනුලෝම සම්බන්ධතාවය ශ්‍රිතයක් ආශ්‍රයෙන් මා ඔබට ඉදිරිපත් කර තිබෙනවා. MDP සමානයි F පරාංගතිය Y. MDP යන්නේ අදහස් කරන්නේ ආරක්ෂණ චේතනාව යටතේ මුදල් වලට ඇති ඉල්ලුම. Precautionary demand for money.
ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම. F අග්‍රයෙන් පෙන්වන්නේ ශ්‍රිතික සම්බන්ධතාව. Y අග්‍රයෙන් පෙන්වන්නේ ආදාය. එනම් ආදායම අනුව වෙනස් වෙනවා. ආරක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුමද. හොඳයි. මීළඟට මා ඔබ සමග සාකච්ඡා කරන්නේ අවසාන සාධකයේ ඒ තමයි සමපේක්ෂණ චේතනාව. Speculative motive or demand for money. සමපේක්ෂණ පුජ්‍යලෝ තමන්ට ලැබෙන ආදායමෙන් කොටසක් ගනුදෙනු කිරීම සඳහා තවත් කොටසක් ආරක්ෂාව සඳහා ළඟ තබා ගන්න අතර තවත් කොටසක් මුල්‍යවත්කම් වල ආයෝජනය කර ලාභ ලබා ගැනීමේ අරමුණින් ළඟ තබා ගන්නට කැමැත්තක් දක්වනවා. ඒ අනුව ආයෝජන වත්කමක් ලෙස මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත අපි හඳුන්වනවා සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස. ආයෝජන වත්කම මුල්‍ය වත්කම් වල මිල අඩුවන විට මුල්‍ය වත්කම් මිලදී අරගෙන ඒ මුල්‍ය වත්කම් වල මිල වැඩි වූ විට ඒවා විකුණලා ලාභ ලබා ගැනීමට කටයුතු කරනවා. මේ පෙනී යන්නේ ආයෝජන වත්කමක් ලෙස මුදල් ළඟ තබා ගැනීමට පුජ්‍යලය කටයුතු කරන බවයි. ඒ තමයි අපි හඳුන්වන්නේ සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස. මුල්‍ය වත්කම් වල මිල අඩුවන විට ඒවා මිලටගෙන ඒවායේ මිල වැඩි වූ විට ඒවා අලෙවි කිරීමෙන් ලාභ උපයා ගන්නට පුළුවන් බව ඔබ දන්නා කරුණක්. මුල්‍ය වත්කම් financial assets අපි පොදුවේ හඳුන්වනවා පිළිනපත් ලෙස. bonds පිළිනපත්. මුල්‍ය වත්කම් අපි පොදුවේ හඳුන්වන්නේ පිළිනපත්. bonds තිලින නෙවෙයි පිළිනපත්. කෙටි කාලීන මුල්‍ය වත්කම් කොටස් වාණිජ පත්‍රිකා භාණ්ඩාගාර බිල්පත් වගේ දේවල් පොදුවේ අපි හඳුන්වන්නේ පිළිනපත් ලෙස. මේ මුල්‍ය වත්කම් වල මිල ඉහළ මට්ටමක පවතින විට ඒවා මිලට ගැනීමෙන් වැළකී ඒවායේ මිල අඩුවන තුරු මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත තමයි සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස අපි හඳුන්වන්නේ. මේ තේරුම් ගැනීම ඉතා වැදගත්. ඔබ දන්නවා මුදල් ඉල්ලුම යන්නේ අදහස් කරන්නේ මුදල් ළඟ තබා ගැනීමට ඇති කැමැත්ත බව. මුල්‍ය වත්කම් වල වෙළඳපොලේ මිල වැඩි නම් මුල්‍ය වත්කම් මිලදී ගන්නට කටයුතු කරන්නේ නැහැ. මුල්‍ය වත්කම් වල මිල වැඩි අවස්ථාවක අපි මිලදී ගත්තොත් ඒවායේ මිල අඩු විට අපිට අලාභ ලබන්නට වෙනවා. ඒ නිසා ආයෝජකයෝ මුල්‍ය වත්කම් වල මිල වැඩි අවස්ථාවලදී ඒවා නොගෙන මිල අඩු විට මුල්‍ය වත්කම් මිලදී ගැනීමේ අරමුණ ඇතිව මුදල් ළඟ තබා ගැනීමට කටයුතු කරනවා. ඒ ලෙස මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත අපි හඳුන්වනවා සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස. අප සඳහන් කරන්නම් මුල්‍ය වත්කම් වල මිල ඉහළ මට්ටමක පවතින විට ඒවා මිලදී ගැනීමෙන් වැළකීලා ඒවායේ මිල අඩු වූ විට මුල්‍ය වත්කම් මිලදී ගැනීමේ අපේක්ෂාව ඇතිව පුජ්‍යලෝ ළඟ තබා ගැනීමට කැමැත්ත දක්වන මුදල් වලට අපි කියනවා සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස. අපට පැහැදිලි සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම. ඒ අනුව මුල්‍ය වත්කම් පොදුවේ හඳුන්වනු ලබන්නේ මා කලින් සඳහන් කළ ආකාරයට පිළිනපත් ලෙසයි. bonds 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 පිළිනපත් ලෙසයි. පිළිනපතක වෙළඳපොළ මිල තීරණය වන්නේ එහි මුහුණ දැක්වීම හා වෙළඳපොළ පොලි අනුපාතිකය මතයි. පිළිනපතක වෙළඳපොළ මිල තීරණය වන්නේ එහි මුහුණ දැක්වීම හා වෙළඳපොළ පොලි අනුපාතිකය මතයි. පිළිනපතකට තියෙනවා මුහුණ දැක්වීම
උදාහරණයක් ඇටියට අපි භාණ්ඩාගාර බිල්පතක් ගත්තොත් භාණ්ඩාගාර බිල්පතේ මූලත ඉපයීම සඳහන් කරලා තියෙනවා. රුපියල් 100ක භාණ්ඩාගාර බිල්පතක ඉපයීම් අනුපාතය 20% නම් එබඳු භාණ්ඩාගාර බිල්පතක් රුපියල් 80 බැගින් මිලට ගන්නට පුළුවන්. රුපියල් 100යි භාණ්ඩාගාර බිල්පතේ මූලත සඳහන් කරලා තියෙන අගේ. නමුත් භාණ්ඩාගාර බිල්පත සඳහා මාස 3කට 20%ක ඉපයීමක් ලබා දෙනවා නම් එබඳු භාණ්ඩාගාර බිල්පතක් අපිට මිලදී ගන්නට පුළුවන් රුපියල් 80ක් තියලා. ඒ වගේම මේ භාණ්ඩාගාර බිල්පත මාස 3ක් අවසානයේ කල් පිරුණු පසු ඒ භාණ්ඩාගාර බිල්පත මහ බැංකුවට දීමෙන් රුපියල් 100ක මුදලක් ලබා ගන්නට පුළුවන්. දැන් ඔබට පැහැදිලි භාණ්ඩාගාර බිල්පතේ මූල සඳහන් වටිනාකම රුපියල් 100යි. මූලද ඉපයීම 20%යි. ඒ අනුව අපිට අද ගන්න පුළුවන් රුපියල් 100ක භාණ්ඩාගාර බිල්පතක් රුපියල් 80 බැගින් ගෙවීමෙන් එලෙස ලබාගත් භාණ්ඩාගාර බිල්පත මාස 3ක් අප සතුව තබාගෙන ඒ කල් පිරුණු පසු මහ බැංකුවට ලබා දී රුපියල් 100ක් ලබා ගන්නට පුළුවන්. ඒ අනුව මූලික ඉපයීම රුපියල් 20ක් බව ඔබට පැහැදිලි. ඒ වගේම මේ වගේ පිළිපතක වෙළඳපොළ අගේ යන්නේ අදහස් කරන්නේ එබඳු පිළිපතක් කල් පිරීමට පෙර මුදල් කර ගැනීමට අවශ්‍ය වන විට ඒට තීරණය වන අගයයි. ඒ අපි හඳුන්වන්නේ වෙළඳපොළ මිල ලෙස. රුපියල් 100ක් වටිනා භාණ්ඩාගාර බිල්පතක් පසුගිය මාසේ මිලදී ගත්තා රුපියල් 80ක් වැය කරලා. මේ වන විට භාණ්ඩාගාර බිල්පත මාසයක් දරාගෙන සිට තිබෙනවා. මේ භාණ්ඩාගාර බිල්පත කල් පිරීම සඳහා තවත් මාස 2ක් ගත වෙනවා. මට හදිස්සියේ අද මුදල් අවශ්‍ය නම් මේ භාණ්ඩාගාර බිල්පත මට විකුණා මුදල් ලබා ගැනීමට හැකියාව පවතිනවා. මාස 3ක භාණ්ඩාගාර බිල්පතක් මාසයක් දරා සිට එය මුදල් කර ගැනීමට යාමේදී මට ඒ සඳහා ලැබෙන අගේ තමයි පිළිපතක වෙළඳපොළ මිල යන්නේ අදහස් කරන්නේ. ඔබ දන්නවා භාණ්ඩාගාර බිල්පත් පුජ්‍යලීන්ට අලෙවි කළ නොහැකි බව. භාණ්ඩාගාර බිල්පතක් දරන්නෙකුට හදිස්සියේ මුදල් අවශ්‍ය වුත් එය අලෙවි කළ හැක්කේ වාණිජ බැංකුවකට පමණයි. එය අපි හඳුන්වන්නේ වට්ටම් කිරීම ලෙස. යන වාණිජ බිල්පතක් එහෙම නැත්නම් පිළිපතක් වට්ටම් කරන අවස්ථාවේ ලැබෙන මුදල තමයි පිළිපතක වෙළඳපොළ මිල යන්නේ අදහස් කරන්නේ. එය තීරණය වන්නේ පිළිපතේ මූලික ඉපයීම සහ වෙළඳපොළේ පවත්නා පොලි අනුපාතයේ යන ඒවා මතයි. යනවා අපි පිළිපතක වෙළඳපොළ මිල හඳුන්වමු PB ලෙස price of bonds. පිළිපතක වෙළඳපොළ මිල PB. ඒ වගේම Y යන්නේ අදහස් කරන්නේ පිළිපතක මූලික ඉපයීම එහෙම නැත්නම් කූපන් ඉපයීම. කූපන් yield කියලා කියනවා. face yield කියලා කියන මූලික ඉපයීම. ඒ වගේම සිම්පල් R ප්‍රසතයෙන් පෙන්වන්නේ සාමාන්‍ය පොලි අනුපාතිකය. වෙළඳපොළේ පවත්නා පොලි අනුපාතිකය. එනිම නවඩ පැහැදිලි පිළිපතක වෙළඳපොළ මිල තීරණය වන්නේ පිළිපතේ මූලික ඉපයීම සහ පොලි අනුපාතිකය අතර පවත්නා ප්‍රතිලෝම සම්බන්ධතාව
මත බව මා ඔබට උදාහරණයක් ඉදිරිපත් කළා. ඔබට මතක ඇති රුපියල් 100ක භාණ්ඩාගාර බිල්පතක් අපිට මිලදී ගන්නට පුළුවන් රුපියල් 80ක් දීලා ඒ අනුව මුහුණත ඉපයීම රුපියල් 20යි. අපි වෙළඳ පොලි අනුපාතය 20ක් බව. ඒ අනුව පෙළපතේ වෙළඳ පොලේ මිල රුපියල් 100යි. ඔබට පැහැදිලි ඇති මුහුණත ඉපයීම රුපියල් 20යි. වෙළඳ පොලි අනුපාතය 20ක් නම් 20 0.2කින් බෙදූ විට අපිට ලැබෙනවා පිළිනපතේ වෙළඳ පොලේ මිල රුපියල් 100ක් ලෙස. ඔබට පැහැදිලි මුහුණත ඉපයීම භාණ්ඩාගාර බිල්පත් හැම විටම අපි මිලදී ගන්නේ එහි මුහුණත ඉපයීම අඩු කරලා. මා උදාහරණයට ගත්තේ භාණ්ඩාගාර බිල්පතක මුහුණත ඉපයීම රුපියල් 20 නම් රුපියල් 100ක් වටිනා භාණ්ඩාගාර බිල්පතක් මිලදී ගැනීම සඳහා අපි ගෙවිය යුත්තේ රුපියල් 80යි. එනම් මුහුණත ඉපයීම 20යි. ඒ මේ මුහුණත ඉපයීම යන්නේ අදහස් කරන්නේ ගන්න වෙලාවෙම ඉපයීම අපිට ලැබිලා තියෙනවා. අපි අරගෙනම තියෙන්නේ අඩු මුදලක් දීලා රුපියල් 100ක් වටිනා එකක්. ඒ නිසා අපි ගන්නකොටම උපයලා ඉවරයි. අපි ගත්තේ 100ක් වටිනා එකක් 80ක් දීලා. අපි ගාව තියෙන්නේ අපි දුන්නේ 80යි. අපි ගාව තියෙන භාණ්ඩාගාර බිල්පතේ සඳහන් වෙලා තියෙනවා 100ක් ලෙස. එනයි ඒ තමයි මුහුණත ඉපයීම. මම උදාහරණයක් ගත්තා. මුහුණත ඉපයීම රුපියල් 20යි. පොලි අනුපාතය 20යි. ඒ අනුව භාණ්ඩාගාර බිල්පතේ වටිනාකම රුපියල් 100යි. 20ෙන් බෙදුවොත් වෙනවා රුපියල් 100ක් ලෙස. ඔබ දන්නවා පිල්පතේ මුහුණත අගය වෙනස් වෙන්නේ නැහැ. බේස් වෙන්නේ. ගන්නකොටම අපි දන්නවා මුහුණත අගය කීයද? මුහුණත ඉපයීම කොච්චරද කියලා. හැබැයි වෙළඳ පොලි අනුපාතය නිතර ඉහළ පහළ යනවා. අපි ගත්තේ පොලි අනුපාතය 20ක් ලෙස. අපි මේ පොලි අනුපාතය 10ක් ලෙස අඩු වුණා කියලා. එනම් පිළිපතේ වෙළඳ පොලේ මිල දැන් කීයද? y සමානයි 20යි. r + 7 සමානයි 10යි. ඒ කියන්නේ දැන් අපි 20 බෙදන්න ඕන 0.1කින්. පොලේ 10යි. ඒ අනුව පිළිපතේ වටිනාකම දැන් රුපියල් 200යි. එනම් අපට පැහැදිලි පොලි අනුපාතික අඩු වන විට පිළිපත්වල වෙළඳ පොලේ මිල ඉහළ යනවා. ඒ වගේම පොලි අනුපාතික ඉහළ යනකොට පිළිපත්වල වෙළඳ පොලේ මිල අඩු වෙනවා. එහෙනම් ඔබ දන්නවා පොලි අනුපාතය ඉහළ යන විට පිළිපත්වල වෙළඳ පොල මිල අඩු වෙනවා නම් ඒ වෙලාවේ පිළිපත් මිලදී අරගෙන පොලි අනුපාතිකය අඩු වූ විට පිළිපත්වල වෙළඳ පොළ මිල වැඩි වීමෙන් පසු ඒවා විකුණා ලාභ ලබා ගන්නට පුළුවන් බව. එනම් මේ තොරතුරු වලින් අනාවරණය වෙනවා පොලි අනුපාතය අඩු නම් පිළිපත්වල වෙළඳ පොළේ මිල වැඩි. ඒ වගේ වෙලාවක පිළිපත් මිලදී ගන්නේ නැහැ. පිළිපත්වල මිල අඩු වූ පසු ඒවා ගැනීමේ අපේක්ෂාවෙන් ඒ වෙලාවේ මුදල් ළඟ තබා ගැනීමට කැමැත්තක් දක්වනවා. එනම් මේ තොරතුරු වලින් අනාවරණය වන්නේ පොලි අනුපාතිකය අඩු වන විට පිළිපත්වල වෙළඳ පොළ මිල වැඩි නිසා මුදල් ළඟ තබා ගැනීමට කැමැත්තක් දක්වනවා. එනම් මේ තොරතුරු වලින් අනාවරණය වන්නේ සම්පේක්ෂණ චේතනාව යටතේ මුදල් ලබා ගැනීමට තිබෙන කැමැත්ත පොලි අනුපාතිකයත් එක්ක ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතින බවයි. පොලි අනුපාතයේ 20යි නම් මගේ උදාහරණයේ පිළිපතේ වෙළඳ පොළ වටිනාකම රුපියල්
100යි. පොලි අනුපාතය 10 දක්වා අඩු වූ විට පිළිපැත්තේ වෙළඳ පොලේ මිල රුපියල් 200 දක්වා වැඩි වෙනවා. ඒ වගේ අවස්ථාවලදී පිළිපැත් ගන්නේ නැහැ. ඒ වෙලාවේ පිළිපැත් වල වෙළඳ පොලේ මිල අඩු වූ පසු මිලදී ගැනීමේ අරමුණ ඇතුව මුදල් ළඟ තබා ගැනීමට කැමැත්තක් දක්වනවා. එලෙස පොලි අනුපාතය පහළ අවස්ථාවලදී පිළිපැත් ඉදිරියේදී මිලදී ගැනීමේ අරමුණ ඇතිව මුදල් ළඟ තබා ගැනීමට ඇති කැමැත්ත තමයි සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස හඳුන්වන්නේ. ආපහු සඳහන් කරන්න පොලි අනුපාතය අඩු වන විට පිළිපැත් වල වෙළඳ පොළ මිල වැඩි වෙනවා. මිල වැඩි වෙච්ච අවස්ථාවේ කවුරුවත් ගන්නෙ නැහැ. ඒකට හේතුව මිල අඩු වූ විට අලාභ ලබන්නට වීමයි. එන අපට පැහැදිලි පොලි අනුපාතය අඩු වන විට පිළිපැත් වල මිල වැඩි වෙනවා. ඒ වෙලාවේ පිළිපැත් ගන්නෙ නැහැ. ඒ වෙලාවේ කරන්නේ අනාගතයේදී පිළිපැත් වල මිල අඩු වූ විට පිළිපැත් මිලදී ගැනීමේ අරමුණ ඇතුව මුදල් ළඟ තබා ගැනීමයි. ඒ අනුවමට පැහැදිලි පොලි අනුපාතය සහ සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතින බව. එනම් ඔබට පැහැදිලි පොලි අනුපාතය සහ මූලත ඉපීම අනුව පිළිපැතක වෙළඳ පොළ මිල තීරණය වන ආකාරයත් ඒ මිල අනුව සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම තීරණය වන ආකාරය පිළිබඳව. හොඳයි, මා මෙහිදී නැවතත් කෙටි සාකච්ඡාවට සූදානම් පිළිපැතක වෙළඳ පොළ මිල පිළිබඳව. පිළිපැතක වෙළඳ පොළ මිල යන්නේ අදහස් කරන්නේ පිළිපැතක් වෙළඳ පොළේ විකුණන මිලයි. මාවට උදාහරණයක් ප්‍රකාශ කළා. මා මාසයකට පෙර මිලදී ගත්තා මාස 3කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත. ඒ බිල්පත මේ වන විට මා මාසයක් දරාගෙන හිටියා. ඒත් මට හදිසියේ මුදල් අවශ්‍ය වුණා. දැන් මා කරන්නේ මොකද්ද? මා සතු විනිමය බිල්පත්‍රය, එහෙම නැත්නම් භාණ්ඩාගාර බිල්පත්‍රය, එහෙම නැත්නම් කෙටි කාලීන මුල්‍ය පත්‍රිකාව වාණිජ බැංකුවකට දීලා වට්ටම් කරලා මුදල් ලබා ගන්නවා. හොඳයි, මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නට කැමතියි. මා රුපියල් 100ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්‍රයක් දැනට මාසයකට පෙර මිලදී ගත්තේ රුපියල් 80ක් දීලා. මා මේ වන විට ඒ බිල්පත්‍රය මාසයක් ළඟ තබා ගත්තා. තවත් මාස 2ක් මා ළඟ තබා ගත්තොත් මට රුපියල් 100ක් ලබා ගන්නට පුළුවන් වාණිජ බැංකුවට, එහෙම නැත්නම් මහා බැංකුවට කල් තුනට පස්සේ දීලා. එහෙත් මට හදිස්සියේ මුදල් අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා අද වන විට. දැන් ඔබට පැහැදිලි මා ඉදිරිපත් කළ තොරතුරු මාස 1කට කලින් රුපියල් 80ක් දීලා රුපියල් 100ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්‍රයක් මා මිලදී ගත්තා. මට අද ශනිකව මුදල් අවශ්‍යයි. මා වාණිජ බැංකුවට යනවා මේ බිල්පත්‍රය, එහෙම නැත්නම් පිළිපැත භාණ්ඩාගාර බිල්පත වාණිජ බැංකුවකට දීලා සල්ලි ගන්න. මට මේ අවස්ථාවේ වාණිජ බැංකුව කොපමණ මුදලක් ලබා දෙයිද? මට උත්තරයක් දෙන්න. කල්පනා කරන්න මොහොතක්. මට කීයක් දෙයිද? ඔබට දෙන්න පුළුවන් එක පිළිතුරක් තමයි මට රුපියල් 80ක් දෙයි කියලා. ඔබට තවත් දෙන්න පුළුවන් පිළිතුරක් තමයි මට රුපියල් 100ක් වාණිජ බැංකුව දෙයි කියලා. අනික් අය මොනවද දෙන්න පිළිතුරු? කවුද අත උස්සන්න බලන්න. මට රුපියල් 80ක් දෙයි කියන අය. ඔව්, මට පේනවා කොටසක් අත උස්සනවා. ඔව්, ඔබට අත උස්සන්න පුළුවන්. එහෙත් මම කොයි වෙලාවකවත් සූදානම් නැහැ මේ
භාණ්ඩාගාර බිල්පත සඳහා රුපියල් 80ක් අද වාණිජ බැංකුවෙන් ලබා ගන්න. ඒකට හේතුව මා රුපියල් 80ක් මාසික කාලයක් මේ භාණ්ඩාගාර බිල්පතේ ලදවා තබාගෙන සිටීම. මට මේ කාල සීමාව සඳහා යම් ඉපීමක් අවශ්‍යයි. ඒ වගේම තව මාස දෙකක් මේ භාණ්ඩාගාර බිල්පත වාණිජ බැංකුව ළඟ තබාගෙන ඉන් අනතුරුව මහ බැංකුවට දුන් විට වාණිජ බැංකුවට රුපියල් 100ක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ වාණිජ බැංකුව මට අද දෙන මුදල් සඳහා මහ බැංකුවෙන් මුදල් ලබා ගන්න අවස්ථාවේ අද මට දුන්න මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදලක් වාණිජ බැංකුවට ලබා ගැනීමට හැකියාව පවතින. ඒ අනුව මේ භාණ්ඩාගාර බිල්පත සඳහා මට අද රුපියල් 80ක් වාණිජ බැංකුවක් දුන්නට මම ගන්න සූදානම් නැහැ. ඒකට හේතුව මා රුපියල් 80ක් මාසික කාලයක් භාණ්ඩාගාර බිල්පතක රඳවා තබාගෙන සිටීමයි. මා අද 80ක් ගත්තොත් වාණිජ බැංකුවට හැකියාව තියෙනවා මාස දෙකකට පස්සේ ඒ බිල්පත්‍රය වාණිජ මහ බැංකුවට දීලා කල්පනාවට පස්සේ මහ බැංකුවට දීලා රුපියල් 20ක අමතර ඉපීමක් ලබා ගන්නට. ඒ අනුව මා මාසයක් තබාගෙන හිටපු රුපියල් 80 ප්‍රතිලාභයක් හම්බ වෙන්නේ වාණිජ බැංකුවට. ඒ නිසා මා කැමති නෑ වාණිජ බැංකුවෙන් රුපියල් 80ක් ගන්න. ඒ වගේම වාණිජ බැංකුව මේ බිල්පත්‍රය සඳහා මට අද රුපියල් 100ක් දෙන්න කැමතිත් නෑ. ඇයි? අද මට රුපියල් 100ක් දුන්නොත් ඒ රුපියල් 100 වාණිජ බැංකුවට ලබා ගන්න මහ බැංකුවෙන් තව මාස දෙකක් බලාගෙන ඉන්නට වෙනවා. ඒ අනුවට පැහැදිලි අද මට දෙන මුදල මහ බැංකුවෙන් ලබා ගන්න වාණිජ බැංකුවට යම් කාලයක් බලාගෙන ඉන්නට වෙනවා. ඒ කාල සීමාව තුළ වාණිජ බැංකුවට පිරිවැයක් තියෙනවා. මොකද්ද? මට දෙන මුදල නිසා උට උපයා ගන්නට තිබී අහිමි වන ආදායම. ඒ අනුව වාණිජ බැංකුව මට මේ බිල්පතට දෙන මුදල තීරණය කරන්නේ ඒ මූණත ඉපීම සහ අද පවතින පොලි අනුපාතය කියන දෙක සැලකිල්ලට අරගෙන. ඒ අනුව මට දෙන මුදල රුපියල් 80ක් 100ක් අතර යම් පරාසයක පිහිටනවා. ඒ අනුව දැන් ඔබට පැහැදිලි බිල්පතක වෙළඳපොළ මිල තීරණය වෙන්නේ මූණත ඉපීම සහ වෙළඳපොළේ පවත්නා පොලි අනුපාතිකයේ මත බව. මෙලෙස බිල්පත්වල මිල ගණන් අනුව ආයෝජකයෝ බිල්පත් මිලදී ගැනීමට සහ විකිණීමට කටයුතු කරනවා. ඒ අනුව භාණ්ඩාගාර බිල්පත්වල මිල අඩු විට ඒවා මිලදී ගැනීමේ අරමුණින් මුදල් ළඟ තබා ගැනීමට පුජ්‍යලෝ දක්වන කැමැත්ත තමයි අපි හඳුන්වන්නේ සමපේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස. ඔබ දැන් දන්නවා පොලි අනුපාතය අඩු වන විට භාණ්ඩාගාර බිල්පත්වල මිල ඉහළ යන නිසා මුදල් ළඟ තබා ගැනීමටයි ආයෝජකයෝ කටයුතු කරන්නේ. එහෙනම් පොලි අනුපාතය අඩු වීම සහ සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. පොලි අඩු වන විට භාණ්ඩාගාර බිල්පත්වල මිල වැඩි වෙනවා. ඒ නිසා මුදල් ළඟ තබා ගන්නට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසායි පොලි හා සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතින්නේ. මා ඔබට උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කළා. බිල්පතක මූණත ඉපීම වෙනස් වෙන්නේ රුපියල් 100ක භාණ්ඩාගාර බිල්පතක් රුපියල් 80 බැගින් නිකුත් කරන විට මූණත ඉපීම රුපියල් 20ක් බව. ඒ ඔබට පැහැදිලි තාම. වෙළඳපොළේ පොලි අනුපාතිකයෙන් නිතර උච්චාවචනය වන විට බිල්පත්වල වෙළඳපොළ මිලද වෙනස් වෙනවා. වෙළඳපොළ මිල අඩු වෙන විට ඒවා මිලදී අරගෙන විකුණලා ලාභ ලබා ගන්නට තමයි සම්පේක්ෂකව කටයුතු කරන්නේ. එනම් බිල්පත්වල වෙළඳපොළ මිල වැඩි නම් ගන්නේ නැහැ. ඒලා මුදල් ළඟ තබා ගන්නට කැමැත්තක් දක්වනවා. ඒක තමයි අපි හඳුන්වන්නේ සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස.
ඒ ඉල්ලුම තීරණය වෙන්නේ වෙනද පොලි අනුපාතිකයේ මත. පොලි අනුපාතිකයේ අඩු වන විට පෙළපත්වල මිල වැඩි නිසා සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා මේ දෙක අතර පවතින්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඔබට එය පැහැදිලි. පොලි අනුපාතිකයේ සාමාන්‍යයෙන් පවතින අනුපාතිකයට වඩා පහළ යන විට පෙළපතේ වෙළඳ පොලේ මිල ඉහළ යන බව ඔබට දැන් පැහැදිලි. පිල්ලපත්වල මිල වැඩි නම් ජනතාව පිල්ලපත් මිලදී ගැනීමෙන් වැළකීලා මුදල් ළඟ තබා ගන්නට කටයුතු කරනවා. එලෙස මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත තමයි අපි හඳුන්වන්නේ සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම ලෙස. දැන් ඔබට ඉතාම පැහැදිලි සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම පිළිබඳව. පොලි අනුපාතිකයේ ඉහළ යන විට පෙළපත්වල මිල ඉහළ යන බැවින් මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත ඉහළ යනවා. ඒ නිසා සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම වැඩි වෙනවා. හොඳයි. ඒන් පොලි අනුපාතිකය හා සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම අතර පවතින්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවයෙන් අපිට නැවතත් ශ්‍රිතේක ආශ්‍රයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන්. MDS සමානයි ශ්‍රිතයක් වෙනවා ආරෝහය. MDS යන්නේ අදහස් කරන්නේ සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම. speculative demand for money. ඒ ශ්‍රිතයක් වෙනවා වෙළඳ පොලේ පවත්නා පොලි අනුපාතය. වෙළඳ පොලි අනුපාතය අපි සිම්පල් ආරෝහණය දක්වලා තිබෙනවා. එහෙනම් දැන් ඔබට පැහැදිලි ගනුදෙනු චේතනාව යටතේ මුදල් වලට ඇති ඉල්ලුම, එය තීරණය කරන සාධක, ආරක්ෂක චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම, එය තීරණය කරන සාධක හා සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම හා එය තීරණය කරන සාධකත් එක් මුදල් ඉල්ලුම හා එය තීරණය කරන සාධක අතර තියෙන සම්බන්ධතාවය. ඔබට මතකයි ගනුදෙනු සහ ආරක්ෂණ චේතනා යටතේ මුදලට ඇති ඉල්ලුම තීරණය වෙන්නේ ආදායම් මත. ආදායමත් මේ මුදල් ඉල්ලුම් වර්ග දෙකක් අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයක්. ඒ වගේම සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම තීරණය වෙන්නේ පොලි අනුපාතයේ මත. පොලිය සහ සම්පේක්ෂණ චේතනාව යටතේ මුදලට ඇති ඉල්ලුම අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. එහෙනම් දැන් ඔබට පැහැදිලි මුදල් ඉල්ලුම තීරණය කරන සාධක සහ මුදල් ඉල්ලුම අතර පවතින ශ්‍රිතික සම්බන්ධතාවය. මෙන්න මේ ශ්‍රිතික සම්බන්ධතා ආශ්‍රය කරගෙන මුදල් ඉල්ලුම් ශ්‍රිතය අපිට පහත් දැක්වෙන ආකාරයට සටහන් කරන්නට පුළුවන්. total money demand function සමස්ත මුදල් ඉල්ලුම් ශ්‍රිතය අපි කියමු MD කියලා. ඒක සමාන වෙනවා C බිඳුව ධන C1 y ඍණ C2 R වලට. අපි බලමු MD demand for money ඒක සමාන වෙනවා C බිඳුව ධන C1 y ඍණ C2 R වලට. හොඳයි. මා මේ MD යන්නේ අදහස් කරන්නේ කොහොමද? C බිඳුව C1 C2 යනාදී අදහස් කරන්නේ කොහොමද යන්න පැහැදිලි කරනවා. C බිඳුව යන්නේ අදහස් කරන්නේ ස්වාධීන මුදල් ඉල්ලුම. ස්වාධීන autonomous demand for money. ස්වාධීන ආදායමේ හෝ පොලි අනුපාතයේ බලපෑමකින් තොරව තීරණය වන මුදල් ඉල්ලුම තමයි අපි ස්වාධීන මුදල් ඉල්ලුම ලෙස හඳුන්වන්නේ. ඒ වගේම C1 කියලා කියන්නේ මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව. මුදල් ඉල්ලුම සහ ආදායම අතර තියෙන සංවේදීතාව තමයි මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව. වෙන නැත්නම් C1 ලෙස අපි හඳුන්වන්නේ.
ඒ වගේම C2 ලෙස හඳුන්වන්නේ මුදල් ඉල්ලුමේ පොලිනම්මියතාවය. පොලි අනුපාතය සහ මුදල් ඉල්ලුම අතර තියෙන සංවේදතාව තමයි අපි හඳුන්වන්නේ මුදල් ඉල්ලුමේ පොලිනම්මියතාව ලෙස. මුදල් ඉල්ලුමේ ආදායම් නම්මියතාව සහ මුදල් ඉල්ලුමේ පොලිනම්මියතාව සඳහා ලැබෙන අගයන් නැමෙටම දාන බිඳුවට වඩා විශාලයි. ඒ නිසා තමයි C1 විශාලයි බිඳුවට වඩා, ඒ වගේම C2 විශාලයි බිඳුවට වඩා. මේ වචන සම්බන්ධයෙන් ඔබ සමීප විය යුතුයි. C1 කියලා කියන්නේ මුදල් ඉල්ලුමේ ආදායම් නම්මියතාව. C2 යන්නේ අදහස් කරන්නේ මුදල් ඉල්ලුමේ පොලිනම්මියතාව. මේ වචන මා නිතර ඉදිරි සාකච්ඡාවලදී පාවිච්චි කරන නිසා ඒවා ගැන හොඳ අවබෝධයක් ඔබට තිබිය යුතුයි. යන ඔබට පැහැදිලි ස්වාධීන මුදල් ඉල්ලුම, ඒ වගේම මුදල් ඉල්ලුමේ ආදායම් නම්මියතාව, ඒ වගේම මුදල් ඉල්ලුමේ පොලිනම්මියතාව කියන සංකල්ප. MD මුදල් ඉල්ලුම, C බිඳුව ස්වාධීන මුදල් ඉල්ලුම, C1 මුදල් ඉල්ලුමේ ආදායම් නම්මියතාව. Y ආදායම R සමානයි පොලි අනුපාතය C2 සමානයි මුදල් ඉල්ලුමේ පොලිනම්මියතාව. එනම් ඔබට මේ සමීකරණය දැක්වූ පද පැහැදිලි. ඊළඟට මා ඔබට පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ ස්වාධීන මුදල් ඉල්ලුම, autonomous demand for money. ස්වාධීන මුදල් ඉල්ලුම මා කල්ලු සඳහන් කළා. පොලි අනුපාතය හෝ ආදායමේ බලපෑමකින් තොර තීරණය වන මුදල් ඉල්ලුම අපි හඳුන්වනවා ස්වාධීන මුදල් ඉල්ලුම ලෙස. ඔබ දන්නවා ගනුදෙනු චේතනාව යටතේ සහ සම්පේක්ෂණ චේතනාව යටතේ මුදල් සඳහා ඉල්ලුමක් ඇති කරන සාධකයේ ආදායම් බව. ඒ වගේම ඔබ දන්නවා සම්පේක්ෂණ චේතනාව යටතේ මුදල් සඳහා ඉල්ලුමක් ඇති කරන සාධකයේ පොලි අනුපාතයේ බව. එනම් ගනුදෙනු ආරක්ෂණ සම්පේක්ෂණ යන චේතනා යටතේ මුදල් වලට ඉල්ලුමක් ඇති කරන සාධක තමයි ආදායම සහ පොලි අනුපාතය. එහෙත් මේ සාධක වල බලපෑමකින් තොරව මුදල් ළඟ තබා ගැනීමට පුද්ගලයන් කටයුතු කරනවා. ඒ මුදල් ඉල්ලුම තමයි අපි හඳුන්වන්නේ ස්වාධීන මුදල් ඉල්ලුම ලෙස. නැවතත් මා අර්ථ දක්වනවා ස්වාධීන මුදල් ඉල්ලුම, autonomous demand for money. ආදායමේ හෝ පොලි අනුපාතයේ බලපෑමකින් තොරව තීරණය වන මුදල් ඉල්ලුම අපි හඳුන්වනවා ස්වාධීන මුදල් ඉල්ලුම ලෙස. ඔබට පුළුවන්ද ආදායමේ හෝ පොලි අනුපාතිකයේ බලපෑමකින් තොරව මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත සඳහා උදාහරණයක් සපයන්නට. ජනතාවගේ ආදායම වෙනස් වෙන්නේ නැහැ. ආර්ථිකයේ පොලි අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. නමුත් මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත වෙනස් වෙනවා. අපි හිතමු මුල්‍ය ආයතන බංකොලොත් වීමේ අවදානමක් පවතිනවා කියලා. අපි හිතමු ඔබ අපේ රටේ පිහිටි ප්‍රධාන පෙළ බැංකුව තැන්පත් ගිණුමක් පවත්වාගෙන යන පුද්ගලෙක් කියලා. ඔබට අද උදේ තම මිත්‍රයෙකුගෙන් දැනගන්න ලැබෙනවා ඔබ මුදල් තැන්පත් කර තිබෙන බැංකුව බංකොලොත් වී ඇති බව. එනතම් බංකොලොත් වෙන බව ඔබට ඔබේ මිත්‍රයෙකුගෙන් දැනගන්නට ලැබෙනවා. ඔබ මොකද කරන්නේ? ඔබ නිකම්ම බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් උදේ පාන්දරම බැංකුවට ගිහිල්ලා ඔබ තැන්පත් කරලා දෙන මුදල් ටික ආපහු ගන්න කටයුතු කරනවා. ඔබට විකල්ප දෙකක් තියෙනවා. යාළුවා මොනවා කිව්වත් කමන්නේ කියලා නිහඬව තමන්ගේ දෛනික කටයුතු වල දෙන්න පුළුවන්. ඒ එක විකල්පයක්. අනිත් විකල්පය තමයි මේ ආරංචි ලැබුණු විගස බැංකුවට ගිහිල්ලා
Taman tempat කරලා තියෙන මුදල් හැකිතරම් ඉක්මනින් ආපසු ලබා ගැනීමට කටයුතු කිරීම. ඒ තමයි ඔබට තියෙන දෙවන විකල්පය. ඔබ කුමක්ද තෝරන විකල්පය? ඔබට විකල්ප දෙකක් තියෙනවා. ඔබ ඥානාන්විත රැෂනල් තර්කානුකූලව කටයුතු කරන පුද්ගලයෙක් නම් මේ ආරංචි ලැබුණු විගසම ඔබ බැංකුවට ගිහිල්ලා තමන්ගේ මුදල් ටික ආපහු ලබාගෙන ගෙදරට ගේන්නට කටයුතු කරනවා. මොකද්ද මේ කියන්නේ? ඔබ මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත වැඩි වෙලා තියෙනවා. ඒක වැඩි උනේ ඔබේ ආදායම ඉහළ යාම නිසාවත් පොලි අනුපාතිකයේ වෙනස් වීම නිසාවත් නෙවෙයි. එනම් ඔබට පැහැදිලි ආදායම සහ පොලි අනුපාතයේ යන සාධක නොවෙනස්ව තිබියදී මුදල් ළඟ තබා ගැනීමට ජනතාව සතු කැමැත්ත වෙනස් වන බව. මෙලෙස ජනතාව සතු මුදල් ළඟ තබා ගැනීමට තිබෙන කැමැත්ත තමයි අපි ස්වාධීන මුදල් නිල්ලුම ලෙස හඳුන්වන්නේ. autonomous demand for money. එනම් දැන් ඔබට පැහැදිලි ස්වාධීන මුදල් නිල්ලුම් සංකල්පය. ඊළඟට මා ඔබ සමග සාකච්ඡා කරන්නේ මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව. නැත්නම් මුදලේ ආදායම් ඉල්ලුම් නම්‍යතාව. Income elasticity of demand for money. Income elasticity of demand for money. මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව. ආදායම එක් ඒකකයකින් වෙනස් වන විට මුදල් ඉල්ලුම කොපමණ ඒකක ප්‍රමාණයකින් වෙනස් වෙනවද යන්න මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාවෙන් මැන දක්වනවා. මා නැවතත් සඳහන් කරන්නම්. ආදායම එක් ඒකකයකින් වෙනස් වන විට මුදල් ඉල්ලුම කොච්චර ඒකක ප්‍රමාණයකින් වෙනස් වේද යන්න මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාවෙන් මැන දක්වනවා. මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව සඳහා ඉහළ අගයක් ගන්නා විට ආදායම යම් ප්‍රමාණයකින් වැඩි වන විට මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත විශාල ප්‍රමාණයකින් ඉහළ යනවා. ඒ වගේම මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව සඳහා ලැබෙන අගය අඩු අගයක් නම් කලින් සඳහන් කළ ආකාරයට ආදායම වැඩි වුණත් මුදල් ඉල්ලුම් කරන ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙන්නේ නැහැ. ඒ අනුව ඔබට පැහැදිලි වෙන්නට ඕන මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව අනුව තමයි ආදායම වෙනස් වන විට මුදල් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්ත තීරණය වෙන්නේ. ඔබට මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව සමස්ත මුදල් ශ්‍රිතය ආශ්‍රයෙන් ලබා ගන්නට පුළුවන්. මා ඔබට මීට කලින් සමස්ත මුදල් ඉල්ලුම් ශ්‍රිතයේ අර්ථ දැක්වුවා. MD සමානයි C බිංදුව ධන C1 Y ඍණ C2 R ලෙස. මෙන්න මේ මුදල් ඉල්ලුම් ශ්‍රිතය ආදායම් විශේෂයි, ඒ කියන්නේ Y විශේෂයි ආංශික අවකලනය කළොත් ඔබට ලැබෙනවා මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව. ඔබ කල යුත්තේ ඩබා MD බෙදන්න ඕන ඩබා Y වලින්. ඒ අනුව ඔබට ලැබෙනවා C1. ඒ තමයි මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව. එහෙම නැත්නම් ඔබට ඩෙල්ටා ලකුණ භාවිතා කිරීමෙන්ද මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාවය අර අපි ගුණක ව්‍යුත්පන්න කළ ආකාරයටම ව්‍යුත්පන්න කරගන්නට පුළුවන්. ඒ අනුව මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව ප්‍රකාශ කරන්නට පුළුවන් ඩෙල්ටා MD බෙදීම ඩෙල්ටා Y ලෙස. ඩෙල්ටා MD යන්නේ අදහස් කරන්නේ මුදල් ඉල්ලුමේ ඇතිවන වෙනස් වීම. ඩෙල්ටා Y යන්නේ අදහස් කරන්නේ ආදායමේ ඇතිවන වෙනස් වීම. ඒ අනුව
ඩෙල්ටා MD බෙදීම ඩෙල්ටා Y යන්නේ අදහස් කරන්නේ ආදායම වෙනස් වීම අනුව මුදල් ඉල්ලුම වෙනස් වන ආකාරය. ඒ සමානයි C1ට. හොඳයි. C1 සමානයි ඩෙල්ටා MD බෙදීම ඩෙල්ටා Y. ඊළඟට මා ඔබට පැහැදිලි කර දෙන්නේ මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාව නැත්නම් මුදලේ පොලි ඉල්ලුම් නම්‍යතාව පිළිබඳව. Interest elasticity of money demand. Interest elasticity of money demand. මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාව. මා කලින් සඳහන් කළ ආකාරයට මුදල් ඉල්ලුම සහ පොලි අනුපාතය අතර පවත්නා සංවේදීතාව මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාවයෙන් මැන දක්වනවා. වෙනත් ලෙසකින් සඳහන් කළොත් පොලි අනුපාතයේ එක් ඒකකයකින් වෙනස් වන විට මුදල් ඉල්ලුම ඔබවන ඒකක ප්‍රමාණයකින් වෙනස් වේද යන්න මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාවයෙන් මැන දක්වනවා. ඒ අනුව පොලි අනුපාතික එක් ඒකකයකින් වෙනස් වන විට මුදල් ඉල්ලුම කොපමණ එක ප්‍රමාණයකින් වෙනස් වේද යන්න මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාවයෙන් මැන දක්වන බව ඔබට දැන් හොඳටම පැහැදිලි. මුදල් ඉල්ලුම් ශ්‍රිතය පොලි විශේෂ ආංශික අවකලනය කළ විට මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාවය ලබා ගන්නට පුළුවන්. අපි මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාව ගණනය කළ ආකාරයටම මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාවය ගණනය කරන්නට පුළුවන්. ඔබ මේ වන විට සමස්ත මුදල් ඉල්ලුම් ශ්‍රිතය හඳුනාගෙන අවසానයි. මෙම සමස්ත මුදල් ඉල්ලුම් ශ්‍රිතය පොලි විශේෂ R විශේෂ ආංශික අවකලනය කළ විට ඔබට මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාව ලබා ගන්නට පුළුවන්. ඔබේ මුදල් ඉල්ලුම් ශ්‍රිතය MD සමානයි C බිංදුව ධන C1 Y ඍණ C2 R. මේ ශ්‍රිතය අපි R විශේෂ ආංශික අවකලනය කළ විට ඔබට ලැබෙනවා MD බෙදීම R සමානයි ඍණ C2 ලෙස. මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාව සඳහා ලැබෙන්නේ ඍණාගය මුදල් ඉල්ලුම සහ පොලි අනුපාතය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පැවතීම ඒට හේතුවයි. ඒ වගේම ඔබ ආංශික අවකලනයට අකමැත්තක් දක්වන දරුවෙක් නම් ඔබට මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාවයද ඩෙල්ටා ලකුණ භාවිතයෙන් ගණනය කරන්නට පුළුවන්. මා ඩෙල්ටා ලකුණ යොදා මෙබඳු දෙයක් ගණනය කරන ආකාරයේ පසුගිය සාකච්ඡාවලදී ඔබට පැහැදිලි කර දී තිබෙනවා. ඔබට මතකයි සමතුලිත ජාතික ආදායම් සමීකරණයේ ආශ්‍රයෙන් ස්වාධීන වේදම් ගුණක ව්‍යුත්පන්න කළ ආකාරය. ඒ ආකාරයටම මුදල් ඉල්ලුම් ශ්‍රිතය ආශ්‍රය කරගෙන මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාවය ගණනය කරන්න පුළුවන්. එහිදී ඔබට ලැබෙන්නේ ඩෙල්ටා MD බෙදීම ඩෙල්ටා R සමානයි ඍණ C2 ලෙස. අවසන් කරන ඩෙල්ටා MD බෙදීම ඩෙල්ටා R සමානයි ඍණ C2 මේක ඍණ C2 කියලා සඳහන් කිරීම වඩා වැදගත්. ඒ නිසා ඔබ මේ C2 ඉදිරියේ සඳහන් කරන්න ඍණ C2. මුදල් ඉල්ලුමේ ආදායම් නම්‍යතාවය අපි ගණනය කළේ ඩෙල්ටා MD බෙදීම ඩෙල්ටා Y ලෙස. ඒ අපි ගත්තා C1 ලෙස. මුදල් ඉල්ලුමේ පොලි නම්‍යතාවය අපි ගණනය කළේ ඩෙල්ටා MD බෙදීම ඩෙල්ටා R ලෙස. ඒක සමාන වෙන්නේ ඍණ C2ටයි. හොඳයි. ඊළඟට මා සාකච්ඡා කළ මුදල් ඉල්ලුම් ශ්‍රිතය MD සමානයි C බිංදුව ධන
C1Y ඍණ C2 R කියන ශ්‍රිතය භාවිතා කරන මුදල් ඉල්ලුම් වක්‍රය ප්‍රස්ථාරගත කරන ආකාරය දැන් මා ඔබට ඉදිරිපත් කර තිබෙනවා. ඔබට දැන් තිරේ දැක් ගන්නට පුළුවන් මුදල් ඉල්ලුම් ශ්‍රිතය. ප්‍රස්ථාර සටහනේ සිරස් අක්ෂයේ පොලී අනුපාතිකයක් තිරස් අක්ෂයේ මුදල් ඉල්ලුම් ප්‍රමාණයක් දක්වලා තියෙනවා. ඒ අනුව මුදල් ඉල්ලුම් රේඛාව වමේ ඉඳලා දකුණට ගමන් කරනවා. මේ රේඛාවේ බැවුමින් පෙන්වන්නේ ඩෙල්ටා R බෙදීම ඩෙල්ටා MD. ඩෙල්ටා R බෙදීම ඩෙල්ටා MD තමයි බැවුම. ඔබට මතක ඇති ඩෙල්ටා MD බෙදීම ඩෙල්ටා R සමාන වුණා ඍණ C2ට. එනම් මුදල් ඉල්ලුමේ පොලිනම්‍යතාවේ පරස්පරය තමයි මොකද්ද මුදල් ඉල්ලුම් වක්‍රයේ බැවුමින් පෙන්වුම් කරන්නේ. අපසඳන් කරනවා මුදල් ඉල්ලුම් වක්‍රයේ බැවුම ගන්නේ කරන්නේ ඍජු කෝණයක් ඇඳලා ඍජු කෝණයේ සිරස් දුර ඩෙල්ටා R බෙදෙනවා සිරස් දුරින් ඩෙල්ටා MD වලින් තොල් ලැබෙනවා මුදල් ඉල්ලුම් රේඛාවේ බැවුම. ඩෙල්ටා R බෙදීම ඩෙල්ටා MD සමානයි මුදල් ඉල්ලුම් රේඛාවේ බැවුම. හොඳයි මා මේ බැවුම ගැන සාකච්ඡා කිරීමෙන් පස්සේ ඔබේ අවධානය යොමු කළා ඒ හා සම්බන්ධ තවත් සංකල්පයකට. ඒ තමයි මුදල් ඉල්ලුමේ පොලිනම්‍යතාවය. ඔබට මතකයි මුදල් ඉල්ලුමේ පොලිනම්‍යතාව අපි ගණනය කළේ ඩෙල්ටා MD වෙතලා ඩෙල්ටා R වලින්. නමුත් එහි පරස්පරය තමයි මේ දැන් අපි කතා කරන්නේ ඩෙල්ටා R බෙදීම ඩෙල්ටා MD. අපසඳන් කරන ඩෙල්ටා MD බෙදීම ඩෙල්ටා R වලින් පෙන්වන්නේ මුදල් ඉල්ලුමේ පොලිනම්‍යතාව. ඩෙල්ටා MD බෙදීම ඩෙල්ටා R වලින් පෙන්වන්නේ මුදල් ඉල්ලුමේ පොලිනම්‍යතාව. නමුත් අපි මුදල් ඉල්ලුම් රේඛාවේ බැවුම ගන්නේ කරන්නේ ඩෙල්ටා R බෙදීම ඩෙල්ටා MD වලින්. ඒ අනුවට පැහැදිලි මුදල් ඉල්ලුමේ පොලිනම්‍යතාවේ පරස්පරයෙන් තමයි මොකක්ද මුදල් ඉල්ලුම් වක්‍රයේ බැවුම පෙන්වුම් කරන්නේ. එවත් නැත්නම් ඔබට මේ ආකාරයටත් එය තේරුම් ගත හැකියි. මුදල් ඉල්ලුමේ පොලිනම්‍යතාවේ පරස්පර සමානයි මුදල් ඉල්ලුම් වක්‍රයේ බැවුමට. මුදල් ඉල්ලුම් වක්‍රයේ බැවුමේ පරස්පරය මුදල් ඉල්ලුමේ පොලිනම්‍යතාවයට සමානයි කියලා ඔබට ප්‍රකාශ කරන්නට පුළුවන්. හොඳයි. පොලි අනුපාතයේ සිරස් අක්ෂයේ තිරස් අක්ෂයේ මුදල් ඉල්ලුම් ප්‍රමාණයක් දක්වලා තිබෙන අවස්ථාවක වමේ ඉඳලා දකුණට බැවුම් වන මුදල් ඉල්ලුම් රේඛාවක් දැක්වෙනවා. මුදල් ඉල්ලුම් රේඛාව විතන් කරන විතන් විචල්‍ය shifting variable of demand for money function is just income. මුදල් ඉල්ලුම් වක්‍රය විතන් කරන සාධකය තමයි ආදායම. ආදායම වැඩි වන විට පැවති පොලිය සහ පැවති මුදල් ඉල්ලුම් ප්‍රමාණය යටතේම මුදල් ඉල්ලුම් රේඛාව ඉහළට සමාන්තරව විතන් වෙනවා. ඒ වගේම ආදායම අඩුනොට මුදල් ඉල්ලුම් රේඛාව සමාන්තරව පහළට විතන් වෙනවා. එනවා අපට පැහැදිලි ආදායම වැඩි වන විට මුදල් ඉල්ලුම් රේඛාව ඉහළට විතන් වෙනවා. ආදායම අඩු වන විට මුදල් ඉල්ලුම් රේඛාව පහළට විතන් වෙනවා. විතන් විචල්‍ය තමයි ආදායම. මේ ඔබට අලුත් දෙයක් නෙවෙයි. ඔබ ඉල්ලුම් වක්‍රයේ විතන් කරන සාධක පවා පොදින් උසස් පෙළ මට්ටමේදී වගේම පසුගිය වර්ෂයේ සූක්ෂම ආර්ථික විද්‍යාවේදී ඉගෙනගෙන තියෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල හැර සම්බන්ධිත භාණ්ඩවල මිල ආදායම අභිරුචි අපේක්ෂණ යන ආදී වෙනස් වන විට ඉල්ලුම් වක්‍රය වමට හෝ දකුණට විතන් වෙන බව ඔබට මතක ඇති. ඒවා ඉල්ලුම් වක්‍රයේ විතන් කරන විචල්‍යය. ඒ වගේම මුදල් ඉල්ලුම් වක්‍රයේ විතන් කරන විචල්‍ය වෙන්නේ මේ ආපුස්කයේ තුල ආදායමයි. ආදායම වැඩි වන විට මුදල් ඉල්ලුම් වක්‍රයේ සමාන්තරව ඉහළට විතන් වෙනවා. ආදායම අඩු වන විට මුදල් ඉල්ලුම් වක්‍රයේ සමාන්තරව වමට විතන් වෙනවා. දැන් එහෙමනම් ඔබට පැහැදිලි පොලි අනුපාතයේ සහ මුදල් ඉල්ලුම අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාව. ආදායම වෙනස් වන විට මුදල් ඉල්ලුම වක්‍රයේ ඉහළට හෝ පහළට විතන් වෙන බව දැන් ඔබට හොඳටම
පැහැදිලි. ආදායම ඉහළ යන විට මුදල් ඉල්ලුම වක්‍රය ඉහළට විතැන්වෙනවා. එහෙනම් ඔබට ප්‍රකාශ කරන්න පුළුවන් ආදායම අඩු වන විට මුදල් ඉල්ලුම වක්‍රය පහළට විතැන්වන බව. පොලි අනුපාතිකයේ R බිඳුවක් වන විට මුදල් ඉල්ලුම MD බිඳුවයි. ප්‍රස්ථාර සටහනින් මා පෙන්වා. පොලි අනුපාතය R බිඳුවයි නම් මුදල් ඉල්ලුම MD M බිඳුවට පොලි අනුපාතය R එක නම් මුදල් ඉල්ලුම M1 D. පොලි අනුපාතය සහ මුදල් ඉල්ලුම අතර පවත්නා ප්‍රතිලෝම සම්බන්ධතාව තමයි ඒ මගින් අනාවරණය වෙන්නේ. මේ වාක්‍ය දෙකම දැන් ඔබට ඉතා හොඳින් පැහැදිලි බව මා විශ්වාස කරනවා. මුදල් ඉල්ලුම වක්‍රයේ බෑවුම මා සඳහන් කළා. ඩෙල්ටා R බෙදීම ඩෙල්ටා MD ලෙස ඔන්න ඔබට පැහැදිලි. මුදල් ඉල්ලුම වක්‍රයේ බෑවුම ඩෙල්ටා R බෙදීම ඩෙල්ටා MD බව. මුදල් ඉල්ලුම වක්‍රයේ බෑවුම වන්නේ මුදල් ඉල්ලුමේ පොලිනම්‍යතාවයේ පරස්පරය. මා එයත් ඔබට පැහැදිලි කරලා දුන්නා. මුදල් ඉල්ලුමේ පොලිනම්‍යතාව කියලා කියන්නේ ඍණ සීතික. ඒක අපි ගන්නේ කලේ ඩෙල්ටා MD බෙදීම ඩෙල්ටා R මගින් ඒ සඳහා ලැබුණා ඍණ සීතික. ඒකේ පරස්පරය තමයි මොකද්ද? මුදල් ඉල්ලුම වක්‍රයේ බෑවුම වන්නේ. මේ තොරතුරු හොඳින් ග්‍රහණය කර ලබා ගැනීමත් මේ වචන කියන විට ඒවායේ අර්ථය හොඳින් මනසට ලබා ගැනීමේ හැකියාවක් ඔබට තිබිය යුතුයි. ඉදිරි සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමින් පවත්වාගෙන යාම සඳහා. එමනම් දැන් මා සාකච්ඡා කර අවසන් ප්‍රධාන සාර්ව ආර්ථික විචාරණ දෙකක් වන මුදල් සැපයීම සහ මුදල් ඉල්ලුම පිළිබඳව. ඒ වගේම මා ඊළඟට සාකච්ඡා කරන්නේ ආයෝජනය පිළිබඳවයි. අපි සම්ප්‍රදායික සාර්ව ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන අවස්ථාවේදී ආයෝජනය ගැන කතා කළා. ඒ වගේම අපි කේනිසියානු ආකෘතිය සාකච්ඡා කරන අවස්ථාවේදී ආයෝජනය පිළිබඳ සාකච්ඡා කළා. හැබැයි අපි ඉතාම සරලවයි ආයෝජනයේදී අර්ථ දැක්වේ. ඒ සාකච්ඡාවලදී මා ඔබට සඳහන් කළා ආයෝජන ව්‍යාපාර ආයෝජන ඉන්වෙස්ට්මන්ට් තීරණය කරන සාධක රාශියක් පවතින බව ඔබට මතක ඇති. පොලි අනුපාතය ආයෝජනීය ආන්තික කාර්යක්ෂමතාවය රාජ්‍ය ප්‍රතිපත්ති දේශපාලන ස්ථාවරත්වය ආර්ථික ස්ථාවරත්වය පොලි අනුපාතය යනාදී ආයෝජන තීරණය කරන සාධක අතරින් ප්‍රධාන තැනක් ගන්නේ වෙනවා. ඒ නිසා අපි මේදී තරමක් ආයෝජනය පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ආයෝජනයන්නේ අදහස් කරන්නේ ප්‍රාග්ධන සම්පාදනය. ප්‍රාග්ධන සම්පාදනය යන්නේ අදහස් කරන්නේ ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීම සඳහා සම්පත් යෙදවීමයි. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සම්පත් යොදා ගැනීම, ගුවන්තොටු පොළවල් ඉදිකිරීම සඳහා සම්පත් යොදා ගැනීම, වරායවල් ඉදිකිරීම සඳහා සම්පත් යොදා ගැනීම, අධිවේගී මාර්ග යොදා ගැනීම සඳහා සම්පත් යොදා ගැනීම යනාදී වශයෙන් ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීම සඳහා කරන යෙදවීම අපි හඳුන්වන්නේ ආයෝජන ලෙසයි. ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීම සඳහා සම්පත් යොමු කිරීම අපි හඳුන්වනවා ආයෝජනීය ලෙස. ආර්ථික ක්‍රමයක ආයෝජන මට්ටම තීරණය වන සාධක රාශියක් පවතින බව මා අවස්ථා කීපයකදීම ඔබට පැහැදිලි කරලා දුන්නා. පොලි අනුපාතික ආයෝජනීය ආන්තික කාර්යක්ෂමතාවය නිෂ්පාදනය දේශපාලන ආර්ථික ස්ථාවරත්වය රාජ්‍ය ප්‍රතිපත්ති යනාදී ඒවායින් කීපයක ඔබට මතක තුවර්ණ මූලධර්ම ගැන මා කතා කළා. තුවර්ණ මූලධර්ම ඇක්සලරේටර් ප්‍රින්සිපල් නිෂ්පාදනය සහ ආයෝජනය අතර තියෙන සම්බන්ධතාව ආර්ථික විද්‍යාවේදී පැහැදිලි කරන්නේ තුවර්ණ මූලධර්මයේ ඇක්සලරේටර් ප්‍රින්සිපල් එක මගින්. හොඳයි. අපිට කාල වේලාව නොමැති නිසා අපි ආයෝජනයේ තීරණය කරන මේ සාධක අතර වැදගත්ම සාධකය වන
පොලිය අනුපාතිකයේ මත ආයෝජන තීරණය වන ආකාරය පිළිබඳවයි මීළඟට කතා කරන්නේ. ඒත් මෙහිදී අධ්‍යයන කටයුතු සරලව කිරීම සඳහා ව්‍යාපාර ආයෝජන පොලිය මත පමණක් තීරණය වන බව උපකල්පනය කරනවා. අපිට මේ උපකල්පන අයින් කරලා මේ උපකල්පන යටතේ එළඹිච්ච නිගමනවලට එළඹීමේ හැකියාව පවතිනවා. අපි පොලිය අනුපාතයේ තීරණය කරන සාධක රාශියක් මේ අවස්ථාවේ අපේ ශ්‍රිතය තුළට ඇතුළත් කරගත්තොත් අපි අධ්‍යයනය කරන කටයුතු ඉතා සංකීර්ණ වෙනවා. ඔබට තේරුම් ගැනීමේ ගැටලු මතුවෙනවා. ඒ නිසායි අපි ආයෝජන පොලිය මත තීරණය වන සාධකයක් ලෙස මෙහිදී හඳුනාගන්නේ. ව්‍යාපාර ආයෝජන සහ පොලිය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. පොලිය වැඩි වෙන විට ආයෝජන අඩු වෙනවා. ආයෝජන අඩු වෙන විට පොලිය වැඩි වෙනවා. ඒට හේතුව ආයෝජන අරමුදල් වල පිරවැය පොලිය අනුපාතිකයේ මගින් පිරිමුණු වීමයි. ව්‍යාපාරිකයෝ ආයෝජනය සඳහා අවශ්‍ය සම්පත් ලබා ගන්නේ ණය අරමුදල් වෙළඳපොලින්. ඒ සඳහා දරන්නට වන පිරවැය තමයි පොලිය ඉහළයිද. ආයෝජනය සඳහා අරමුදල් සම්පාදනය කරගන්නා ප්‍රමාණය අඩු කරනවා. ඒ නිසා ආයෝජනය අඩු වෙනවා. ඒ අනුව ඔබට පැහැදිලි විය යුතුයි ආයෝජනය සහ පොලිය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවයක් බව. ආයෝජනය සඳහා ලබා ගන්න අරමුදල් වලට ඉහළ පොලියක් ගෙවන්නට සිද්ධ වෙනවා නම් ඒ ආයෝජනය ඉතා ඉහළ ප්‍රතිලාභ හිමි වෙන්නට ඕන. ඒ ආයෝජනය සඳහා අරමුදල් යොදවන්නට. ඒ අනුව පොලිය අනුපාතිකයේ පහළ මට්ටම් වලදී අපි ආයෝජනය සඳහා වැඩියෙන් ණය ලබා ගන්නවා. ඒ තොරතුරු වලින් තමයි ගම්‍ය වෙන්නේ ආයෝජනය සහ පොලිය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතින බව. ඒ අනුව අපි ආයෝජනය හා පොලිය අතර පවත්නා මේ ප්‍රතිලෝම සම්බන්ධතාවයේ සැලට අරගෙන ව්‍යාපාර ආයෝජන ශ්‍රිතේ අපි අර්ථ දක්වනවා. කැපිටල් I කියලා කියන්නේ බිස්නස් ඉන්වෙස්ට්මන්ට්. ඒක ශ්‍රිතයක් වෙනවා. සිම්පල් I බිංදු ඍණ I එක R1. තොරාපි ව්‍යාපාර ස්ථාවර ආයෝජන තමයි කැපිටල් I අකුරින් අර්ථ දක්වන්නේ. ඒ වගේම I බිංදුවෙන් අර්ථ දක්වන්නේ ස්වාධීන ආයෝජන. පොලිය අනුපාතයෙන් බලපෑමකින් තොරව තීරණය වන ආයෝජන අපි හඳුන්වනවා ස්වාධීන ආයෝජන, ඔටෝනොමස් ඉන්වෙස්ට්මන්ට්. ඊළඟට මෙතන මුද්‍රණ දෝෂයක් තියෙනවා. කියන්න පුළුවන් නම් මේ මුද්‍රණ දෝෂය මොකක්ද කියලා? මේ මුද්‍රණ දෝෂය තමයි කැපිටල් I1 කියලා අකුරක් මේ ශ්‍රිතය තුල නැහැ. ඔබට පැහැදිලි I එක කියලා තියෙන්නේ මේ I එක තමයි E එක ලෙස මුද්‍රණය කරලා තියෙන්නේ අපේ අතුරු ලේඛිකාව. ඒ අනුව ඔබට මේ මුද්‍රණ දෝෂය නිවැරදි කර ගන්නට සිද්ධ වෙනවා I එක ලෙස. I එක අපි හඳුන්වන්නේ ආයෝජනයේ පොලිනොමියතාවය. ආර්යයන්ගෙන් අපි අදහස් කරන්නේ වෙළඳපොළ පොලිය අනුපාතිකය. ඒ අනුව මානවත සාරාංශ කරන්න අපි අපේ වර්තමාන සාකච්ඡාවේදී ආයෝජන පොලිය මත තීරණය වන බව උපකල්පනය කරනවා. ප්‍රධාන ආයෝජන තීරණය කරන ප්‍රධාන සාධක විතරයි අපි මේ අවස්ථාවේ ආයෝජන ශ්‍රිතයේ අර්ථ ගැනීම සඳහා භාවිත කරන්නේ. ඒ අනුව පොලිය සහ ආයෝජන අතර සමානුපාතික එවනතර රේඛීය සම්බන්ධතාවයක් පවතින බව උපකල්පනය කරනවා. ආයෝජන රේඛාවේ සමීකරණය අපිට සටහන් කරන්න පුළුවන්. I බිංදුව ඍණ I එක R ලෙස. I බිංදුව ඍණ I එක R ලෙස. මේ තමයි ආයෝජන රේඛාවේ සමීකරණය. මේ කැපිටල් I කියලා කියන්නේ business fixed investment. ව්‍යාපාර ස්ථාවර ආයෝජන. ඒ රඳා පවතින ස්වාධීන ආයෝජන autonomous investment.
සහ I එක පෙළඹවන ආයෝජනයේ නැත්නම් ආයෝජනයේ පොලිනම්යතාව සහ වෙළඳපොළ පොලි අනුපාතයේ මත ස්වාධීන ආයෝජනයන්ෙන් අදහස් කරන්නේ පොලි අනුපාතයේ බලපෑමකින් තොරව තීරණය වන ආයෝජනයි. ඒවා අපි හඳුන්වනවා ඔටෝනොමස් ඉන්වෙස්ට්මන්ට් කියලා. පොලි බලපෑමකින් තොරව ආයෝජන තීරණය කරන තවත් සාධක රාශියක් තියෙනවා. ඒවා තමයි ස්වාධීන ආයෝජන වලින් පෙන්වන්න කරන්නේ. අජේ ප්‍රතිපත්ති ආර්ථික ස්ථාවරත්වය, දේශපාලන ස්ථාවරත්වය වගේ සාධක තමයි මේ ස්වාධීන ආයෝජන කොටසින් නියෝජනය කෙරෙන්නේ. ඊළඟට I එකෙන් පෙන්වන්න කරන්නේ ආයෝජනයේ පොලිනම්යතාවයයි. ඒන් ප්‍රකාශ කරන්නේ පොලි අනුපාතය සහ ආයෝජන අතර පවත්නා සංවේදීතාව. පොලිය සහ ආයෝජන අතර තියෙන සංවේදීතාව තමයි I එක කියලා කියන්නේ. පොලි අනුපාතයේ ඒකකකින් වෙනස් වන විට ආයෝජන කොපමණ ඒකක ප්‍රමාණකින් වෙනස් වෙනවද යන්න ආයෝජනයේ පොලිනම්යතාව මගින් මන දක්වනවා. එය අපිට ආයෝජන රේඛාවේ සමීකරණය R විශේෂ ආංශික අවකලනය කිරීමෙන් ලබා ගන්නට පුළුවන්. ආයෝජන රේඛාවේ සමීකරණය කැපිටල් I සමානයි සිම්පල් I බිඳුව ඍණ I එක R. අපි මේ ශ්‍රිතේ R විශේෂ ආංශික අවකලනය කළොත් ඔබට ලැබෙනවා දබා කැපිටල් I බෙදීම දබා සිම්පල් R සමානයි ඍණ I එක ලෙස. ඔබ ආංශික අවකලනයට අකමැති දරුවෙක් නම් ඔබට ආයෝජනයේ පොලිනම්යතාව මිනුම් කිරීම සඳහා ඩෙල්ටා ලකුණ පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්ට අපි ඩෙල්ටා ලකුණ එකතු කරනවා R ඉස්සරහට ඩෙල්ටා R. ඒ වගේම අපි සමීකරණේ වම් පැත්තට ඩෙල්ටා ලකුණ එකතු කරනවා. ඒ අනුව ඩෙල්ටා ලකුණ එකතු කිරීම නිසා වෙනස් වෙච්ච පද ගත්තොත් ඔබට ලැබෙනවා ඩෙල්ටා කැපිටල් I සමානයි ඍණ I එක ඩෙල්ටා R ලෙස. ඊගාවට අපිට පුළුවන් හරස් ගුණිතේ ඩෙල්ටා I බෙදන්න ඩෙල්ටා R මගින්. එතකොට අපිට ලැබෙනවා ඍණ I එක ලෙස. ඒ තමයි ආයෝජනයේ පොලිනම්යතාව. ඒ වගේ වෙනද පොලි පවත්නා පොලි අනුපාතය තමයි අපි R කියලා කියන්නේ සාමාන්‍ය පොලි අනුපාතය. normal interest rate වෙනද පොලි අනුපාත විශාල සංඛ්‍යාවක් තියෙනවා. අපි මේ කතා කරන්නේ සාමාන්‍ය පොලි අනුපාතික. ණය ගන්නකොට එක පොලි අනුපාතයක් මුදල් තැන්පත් කරනකොට නැත්නම් ණයට දෙනකොට තවත් පොලි අනුපාතයක් විධිමත් අංශයක පොලි අනුපාතයක් අවිධිමත් අංශයක තව පොලි අනුපාතයක් යන ආදේශයෙන් නොදන්නවා ආර්ථිකයේ පොලි අනුපාත රාශියක් පවතින අපි මේ සාකච්ඡා කරන්නට සාමාන්‍ය ඉන්ට්‍රස්ට් රේට් එක පිළිබඳවයි. ස්වාධීන ආයෝජන පිළිබඳව මා ඔබට පැහැදිලි කළා. පොලි අනුපාතිකයේ බලපෑමකින් තොරව තීරණය වන ආයෝජන අපි හඳුන්වනවා ස්වාධීන ආයෝජන ලෙස. පොලි අනුපාතිකයේ බලපෑමකින් තොරව තීරණය වන ආයෝජන අපි හඳුන්වන්නේ ස්වාධීන ආයෝජන ලෙස. ස්වාධීන ආයෝජන වල ලැබෙන අගේ මත ආයෝජන රේඛාවේ තිරස් අන්තක් කණ්ඩේ තීරණය වෙනවා. ස්වාධීන ආයෝජන වල ලැබෙන අගේ මත ආයෝජන රේඛාවේ තිරස් අන්තක් කණ්ඩේ තීරණය වෙනවා. ආයෝජනයේ පොලිනම්යතාවේ මත තමයි ආයෝජන රේඛාවේ බැවුම තීරණය වෙන්නේ. පොලි අනුපාතික එක් වෙනස් වන විට ආයෝජනයේ කොපමණ එක ප්‍රමාණිකින් වෙනස් වේද යන්න මන දක්වන ආයෝජනයේ පොලිනම්යතාවේ මා කලින් සඳහන් කළා. ආයෝජනයේ පොලිනම්යතාවෙන් මන දක්වන්නේ පොලි අනුපාතික එක් ඒකකයකින් වෙනස් වන විට ආයෝජන කොපමණ ඒක ප්‍රමාණිකින් වෙනස් වේද යන්න. ආයෝජනයේ පොලිනම්යතාව ආයෝජන රේඛාවේ බැවුමේ පරස්පරින් දැක්වෙනවා. දැන් අපි මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. ආයෝජනයේ පොලිනම්යතාව ඩෙල්ටා I simple I1 ඩෙල්ටා I බෙදීම ඩෙල්ටා R සමානයි simple I1. ඩෙල්ටා I යන්නේ අදහස් කරන්නේ ව්‍යාපාර ස්ථාවර ආයෝජන වෙනස් වීම. ඩෙල්ටා R යන්නේ අදහස් කරන්නේ පොලි අනුපාතයේ වෙනස් වීම. ඒක සමානයි simple I1 වලට. ආයෝජන රේඛාව ප්‍රස්තාරගත කරන ආකාරය පිළිබඳවයි මා ඔබට දැන් පැහැදිලි කරන්නේ. ආයෝජන රේඛාවේ සමීකරණය කැපිටල් I සමානයි
simple I බිඳුව ඍණ I එක R. capital I අපි ලකුණු කරොත් තිරස්සක්ෂේ පොලි අනුපාතයේ සිරස්සක්ෂේ ලකුණු කරොත් අපි දන්නවා ස්වයාර්ථ විචලනයේ පොලි අනුපාතයේ අපි එක ලකුණු කරන්නේ සිරස්සක්ෂේ. ඒ නිසා simple I බිඳුවෙන් පෙන්වන්නේ ආයෝජන රේඛාවේ තිරස් අන්තර්කණ්ඩය. ආයෝජන රේඛාවේ සමීකරණය capital I සමානයි simple I බිඳුව ඍණ I එක R. R කියලා කියන්නේ ස්වයාර්ථ විචලනය. ඒක අපි ලකුණු කරන්න ඕන තිරස් අන්තර්කණ්ඩය. නමුත් අපි සිරස් අන්තර්කණ්ඩය ලකුණු කරොත් අපිට I බිඳුවෙන් ලැබෙන්නේ ආයෝජන රේඛාවේ තිරස් අන්තර්කණ්ඩය බව ඔබට තේරුම් ගන්නට පුළුවන්. මම ඉල්ලුම් වක්‍රය සැපෙන් වක්‍රය ප්‍රස්ථාරගත කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවලදී ඔබට ගිය අවුරුද්දේ මේ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. නැවතත් මම ඔබට පැහැදිලි කරන්නම්. ස්වයාර්ථ විචලනය සහ පරායාර්ථ විචලනය අතර ශ්‍රිතික සම්බන්ධතාව තමයි ශ්‍රිතයකින් පෙන්වන්නේ. ස්වයාර්ථ විචලනයේ ප්‍රස්ථාර සටහනක ලකුණු කළ යුත්තේ තිරස්සක්ෂේ. පරායාර්ථ විචලනයේ ප්‍රස්ථාර සටහනක ලකුණු කළ යුත්තේ සිරස්සක්ෂේ. එබඳු අවස්ථාවක I බිඳුවෙන් ලැබෙන්නේ සිරස් අන්තර්කණ්ඩය. I එකෙන් ලැබෙන්නේ බෑවුම. නමුත් මේ මූල ධර්මය අපි උල්ලංඝනය කරලා ස්වයාර්ථ විචලනය සිරස්සක්ෂේත් පරායාර්ථ විචලනය තිරස්සක්ෂේත් ලකුණු කළොත් ආයෝජන රේඛාවේ I බිඳුවෙන් දැක්වෙන්නේ තිරස්සක්ෂේ අන්තර්කණ්ඩය. I එකෙන් දැක්වෙන්නේ ආයෝජන රේඛාවේ බෑවුමේ පරස්පරයයි. පොලි අනුපාතික හා ආයෝජන අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඒකත් ඔබට පැහැදිලි. පොලි අනුපාතය R බිඳුව නම් ආයෝජන I බිඳුවයි. පොලි අනුපාතික R බිඳුවේ ඉඳලා R එක දක්වා වැඩි වුණොත් ආයෝජන I බිඳුවේ ඉඳලා I එක දක්වා අඩු වෙනවා. මේ තොරතුරු වලින් පෙන්වන්න කරන්නේ පොලිය සහ ආයෝජන අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය. පොලි අනුපාතික R බිඳුවක් වුණට ආයෝජන I බිඳුවක් වෙනවා. පොලි අනුපාතික R එකත් එක්ක වැඩි වෙනකොට ආයෝජන I එකත් එක්ක අඩු වෙනවා. එහෙනම් දැන් ඔබට පැහැදිලි පොලි අනුපාතයේ සහ ආයෝජන අතර පවත්න ප්‍රතිලෝම සම්බන්ධතාවය. ප්‍රතිලෝම සම්බන්ධතාවය ඒ ඉතා වැදගත්. ඒකයි මම දෙපාරක් ඔබට අවධාරණය කරන්නේ. ඊළඟට මා සාකච්ඡා කරන්නේ